එනම් සියලු දෙනාට නැවතත් සුබ උදෑසනක් කියලා පවසමින් we are going to start today's lesson for grade 9. Today is going to be the first day and the very important day for our grammar parts because we are going to start our grammar for grade 9 from today. We have learned begin ganna warin wara yeah and there now and then we learn but in order we are going to learn something. So ada inamma hariyata sambandha wela siyelu de hariyata danagana giyuth tama idiriye ena indirect speech, if conditional, relative pronouns wage paadam පැහැදිලිව දැනගන්න පුළුවන්. So first of all I can say ඔයගොල්ලන් දැනගෙන ඉන්න ඕනි මොනවද? මොන වගේ පාඩම්ද ඔබ දැනගෙන ඉන්න යුතු? පළවෙනි එක verbs කියන්නේ මොනවද? කොහේ කුරුටු ගහ ගන්න පුළුවන් නම් කුරුටු ගහලා තියාගන්න. ක්‍රියාපද යනු මොනවද? මේවා දන්නේ නැතිව තිබුණොත් මගෙන් පස්සේ කියන්න මම කියලා දෙන්න. ක්‍රියාපද යනු කුමක්ද? is ක්‍රියාපදවල වර්ග. Okay? ක්‍රියාපද යනු කුමක්ද? ක්‍රියාපදවල වර්ග. Next නාමපද යනු මොනවද? නාමපදවල වර්ග. Okay? නාම විශේෂණ යනු මොනවද? නාම විශේෂණ වල වර්ග. ලියා ගන්නව නේද? කවිඳු? සායෙට කියන්න. මුලින්ම කිව්වේ ක්‍රියාපද යනු මොනවද? ක්‍රියාපදවල වර්ග. What is a verb? grammar book කියලා ලියුවම හරියට නේද සර්? ඔව් grammar එක ලියාගත්තත් කමක් මේ ටික අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ. මේකේ කොතරක්වත් ඔබ සැකයක් තියාගෙන ඉන්න බෑ. ඔයගලන්ට කවුරු හරි කිව්වොත් ක්‍රියාපද කියන්නේ මොකද්ද බං? ක්‍රියාපදවල වර්ග තියෙනවද බං කිව්වොත් එහෙම ක්‍රියාපද කියන්නේ මොකද්ද බං කිව්වම ඉතින් පැය දෙකක විතර පාඩමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔයගලන්ට තනියම. වාඩි වෙනම් පොඩ්ඩක් ඉඳන් මම කියන තේ එකක් හදාගෙන වරෙන්කෝ කියලා විස්තර කියන්න පුළුවන් වෙන්න. එහෙම නැත්නම් වැඩක් නැහැ. පැය දෙකක්වත් කතා කරන්න තියෙනවා. අඩුම තරමේ පැය දෙකක් කතා කරන්න තියෙනවා. ක්‍රියාපද යනු කුමක්ද කියන පාඩම පැය දෙකක් කතා කරන්න. ක්‍රියාපද කියන වචනේ පටන් ගත්තම පැය දෙකක්. එතකොට මම මොකද්ද කිව්වේ? ක්‍රියාපද යනු කුමක්? What is verb? What are the types of verbs? If you can write in English, no problem in it, yeah? What is a verb? What are the types of verbs? What is a noun? What are the types of nouns? What is an adjective? Adjective, naam visheshana. What are the types of adjectives? What are the types of adjectives? What is an adjective? What is an adjective? What are the types of adjective? Sorry, adverb. Adverb. Adjective තියෙනවා. Adverb. Fourth one නේ. Sorry. What is a preposition? Preposition. What are the types of preposition නම් කියන්න බෑ අපිට. Prepositions කියලා හොඳ දැනුමක් තියෙනවා. Preposition කියවම පැයක්වත් උගන්වන්න පුළුවන් වෙන්නේ. මේ හැම විෂයක් කරුණක්ම අඩුම තරම් පැය දෙකකට උගන්වන්න දේවල් තියෙනවා. නිකන් මේකයි කියලා දාලා යන්න නෙවෙයි. What is a conjunction? Conjunction යනු කුමක්ද? Conjunction අකුරු preposition දන්නවනේ. Preposition. Conjunction, C-O-N-J-U-N-C-T-I-O-N-S, conjunction. C-O-N-J-U-N-C-T-I-O-N-S, conjunction. Nipadapad. What is a conjunction? What are the types of conjunctions? Conjunctions varga monada. Prepositions varga gana katha karanna deyak naha. But conjunctions, you have to talk a lot. Godak tiyena conjunctions. Conjunctions වල එක කොටසක් තමයි if කියන එකක්. ඒක වෙනම පාඩමක් හැබැයි if කියන එක විශාල පාඩමක්. Next one. What is a pronoun? Pronoun එකක් කියන්නේ මොකක්ද? What are the types of pronouns? Pronouns වල වර්ග මොනවද? මේක පැයක් දෙකක් විතර කතා කරන්න. මේ මම කියපු හැම මාතෘකාවම at least පැය දෙකක් උගන්වන්න පුළුවන් වෙනවා. At least you should know the lesson well. මේකයි මං කියන්නේ. මේක දන්නවා කියන එක නෙමෙයි පුතේ තේරුම. දන්නවා කියන එකේ තේරුම මොකක්ද?
පාඩමක් ඔබ දන්නවා කියන එකේ තේරුම මොකක්ද? පාඩමක් ඔබ දන්නවා කියන එකේ තේරුම ඒක තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. You should know how to give that to someone else. පැහැදිලිද මං කියන දේ? මම මේ අපි කරන්න ආවනේ අපි කරන්න ආවා we started to do that but everything went off නේද? අපි අර ජෑමග ගෲප් පන්තියෙන් මලිත්ලාගේ පන්තියෙන් පටන් ගන්න හැදුවා පටන් ගත්තද වන්දා පොඩ්ඩක් පටන් ගත්තා නේද මලිත්? Did we start to teach? ඔයගොල්ලෝ උගන්වන්න පටන් ගත්තා නේද මලිත්? අනෝෂා අමාෂා? Yes sir. Yeah we started නේද? අපි ජෑමගෙන් පළවෙනි අඩිය තිබ්බන් පස්සේ ඉතින් අර ජෑමගේ කට්ටිය කම්මැලිනේ ඉඳ පොඩ්ඩක් ඒක අවුල් වුණා. වැඩි. කොරෝනා ආවයි පස්සේ. ඒගොල්ලන් ප්‍රාර්ථනා මත. එනේ ඒව නෙවෙයි. ඒගොල්ලෝ හොඳට වැඩේ කළා. කරපු කීප දෙනාම හොඳට වැඩේ කළා. අපි අනිත් අයටත් ඒ වැඩේ කරන්න හිටියේ but everything විශේෂණ වර්ග තියෙනවද? මොනවාද? නාම විශේෂණ වල වර්ග තියෙනව නේද? යා. නාම විශේෂණ වර්ග තියෙනවා. ප්‍රිපොසිෂන් විතරයි නැත්තේ. අපි බලමු ඉස්සරහට මේ ටික ඔක්කොම ඉක්මනට කරගන්න පුළුවන් වුණොත් ඔන්ලයින් හරහා උගන්නමුනේ. that's a good thing. අපි බලමු. ඒක. දෙමව්පියොත් බලා ඉන්නවා ගෙදර ඉඳන්. අපි සාමාන්‍ය පන්ති පටන් ගත්තත් අපි ඉදිරියේදී බලමු. දවසක් දාගෙන රැයකට නේ? පැය දෙකක් විතර දවසක් දාගෙන දවසට දෙන්නෙක් විතර අරගෙන අපි කරලා බලමු. හොඳයි ඒක. ඒ අත්දැකීම් ගන්න එපා. දැන් ඉස්සරහට ඔයගොල්ලෝ පන්ති කාමරේ ඉගෙනවීම නෙවෙයි ඔන්ලයින් හරහා ඉගෙනීමේ හැකියාව you should improve. වර්ධනය කරගෙන තියෙනවා. බය වෙන්න හොඳ නැහැ. මම බය වෙන්නේ මෙතනදී එකම දෙයකට විතරයි. මේ තාක්ෂණය මට ඇරෙයි වෙයිද කියන බය විතරයි මට තියෙන්නේ. අනිත් කිසිම දෙයකට ඔයගොල්ලන් දන්නවා දැන් ඊයේ රෑ තිබුණා ඊයේ රෑ we had a class till 9 o'clock 9 වෙනකන් තිබුණා. For teachers and all level students all over Sri Lanka. ලංකාව පුරාම ඉන්න ගුරුවරු සාමාන්‍ය පෙළ ලියපු සමහර ළමයි සඳහා අන්දරයටක් තියෙනවා. සාමාන්‍ය 400ක් විතර ඉන්නවා ළමයි. ඉතින් බය වෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. නමුත් තාක්ෂණය ගැන බයයි. අයියෝ මැදදී නෙට්වර්ක් ඉර වෙයිද? මගේ ලැප්ටොප් එකේ ගැටලු වෙයිද? නේ? ඔය දේවල් තියෙනවා. That's all we have to be afraid. We don't want to be afraid. So අපි බලමු ඉදිරියේදී එම දවසක් කරගන්න බලන්න පුළුවන් නම් මේ මාසේ අගෝස්තු පළවෙනිදානේ අද at end of the month මොනාරි පාඩමක් කරගෙන. Right. Okay, we'll see later. ඒක හොඳයි. ඒක රෙකෝඩින් එකකුත් තියාගන්න පුළුවන් නේ. රෙකෝඩින් එකකුත් තියාගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ටත් වටිනවා ඉදිරි කාලෙදී දෙන්න පුළුවන්. යකෝ මම බලන්න 9 වසරේදී පාඩමක් කරපු පොරක් බං කියලා. You can say like that. So good. So මොකද මං කිව්වේ නාම විශේෂණ කිව්වා pronouns කිව්වා pronouns වල වර්ග ගැන කිව්වා නේ. prepositions කිව්වා conjunctions කිව්වා නේ. මේවා තමයි වචන පැත්තෙන් පොඩි වචන හරහා ඉගෙන තව question words තියෙනවා නේ. ප්‍රශ්න වචන ඒවා ඉතින් සාමාන්‍ය දේවල්. අපි වචනයක් හැටියට ඉගෙන ගන්න ඕනේ දේවල්. වචනයක් නේවානේ. verbs කියන්නේ වචනයක්, nouns කියන්නේ වචනයක්, adjective word, adverb word මේවා නිර්මාණය වෙන්නේ කොහොමද? ඒවත් දැනගන්න එක වටිනවා. එතකොට what did I say? Adjective, adverb, noun, pronoun, verb, adverb, preposition, conjunctions මේවා ඉතා වැදගත් දේවල්. ඉතා වැදගත් දේවල්. මේවා කොහොමද එන්නේ? ඊළඟට තව අපිට ගැටලුවක් තියෙන තැනක් තමයි determiners කියන ඒවා. මේවා හරිනම් බලද්දි මේ word class වලට යන්නේ. word classes තමයි ඉතින් ඈ. word classes ගැන තමයි කියන්නේ determiners. අහලා තියෙනවා determiners. And the, this, some, many මේවා determiners කියලා යනවා. Okay? මේවා අපි determiners කියලා සම්පූර්ණ. ඒවත් උන. එහෙනම් what are the determiners and types of determiners? දාගත්තත් කමක් නැහැ. Okay? Determiners. Deter. D-E-T-E-R. D-E-T-E-R. Determiners. M-I-N-E-R. Determiners. Okay. Determiners. වචන ලෙස අපි ඉගෙන ගන්න ඕනි දේවල්. We have to learn those as words. එහෙනම් මේවා ගැන හොඳ අධ්‍යයනය කරන්න. මම දන්නවද ඔබ තුල අහලා බලන්න ප්‍රශ්නයක්. ඔබ තුල අහලා බලන්න ප්‍රශ්නයක්.
මම මේවා දන්නවද මේ ගැන මම කොච්චරක් දේවල් දන්නවද okay 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 mic off කරගන්න පුතා okay next පාඩමක් ඇටියට grammar lesson ඇටියට මොනවද අපි අරගෙන grammar lessons ඇටියට මුලින්ම ගත්ත ගමන් අපි ඉගෙන ගන්න වෙනවා active තියාගන්න මේවා ගැන හොඳ දැනුමක් තියෙන්න passive අය කන්න පුළුවන් වෙන්න ඕනේ active වලින් active passive be form සර් ලියාගත්ත ටිකටමයි නේද? මේක මෙහෙම ලියා ගන්න grammar කියලා දාගන්න අර උඩ තිබුණේ grammar ම නෙවෙයි ඒවා grammar තමා නමුත් අර වචන මං කිව්වේ words හොඳේ words මේ තියෙන්නේ grammar lessons පාඩම් මේවා තනිකර ව්‍යාකරණමයි මොකද්ද මං කිව්වේ active passive be form syllabus එක කියලා හිතා ගන්නකො ඒතකොට be form there there possession PO double S E double S I O N PO double S E double S I O N possession සර් ආයි කියන්නකෝ B form ඉදා. B form there there B form there possession PO double S E double S I O N possession possession කියන්නේ එක පාඩමක් ඒව ගැන ඉගෙන ගමු අපි ඉස්සරහ හරිනේ මේවා මූලික වාක්‍ය රටා ඕනනම් ඉස්සරහින් දාගන්න active passive be form there possession කියන ඒවා මූලික වාක්‍ය රටා කියලා ඉස්සරහින් ලියාගන්න basic tenses නැත්නම් sentences මූලික වාක්‍ය රටා පහක් ගැන ඉගෙන ගන්න තියෙනවා හරි ඊළඟට හරි හරි පුතේ ඊළඟට indirect speech ලියාගන්න indirect speech indirect ලියන්න පුළුවන් INDIRECT 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 speech 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 indirect speech හරි if conditional if කියලා දාගත්තත් ඇති if කියලා දාලා con conditional පාඩමේ නම if if conditional 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 if conditional relative pronouns relative 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 pronouns බුද්ධිනි ආයුධය බුද්ධිනි සර් ඉස්සෙල්ලා කයි කියන්න පුළුවන්ද? මොකද්ද දැන් කිව්වේ කයි කියන්න. relative pronouns relative හිතා ගන්න පුළුවන් අකුරු relative 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 pronouns හරි active into passive අර active වෙනම ඉගෙන ගන්නවා passive ඉගෙන ගන්නවා ඒක වෙනම කතාවක් ඊට අමතරව active into passive active passive වලට ඕ passive into active දෙකම ඒක
active into කියන්නේ එක වචනයක් into into passive හරි මෙන්න මේ ටික තව ඕනනම් දාගන්න models 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 right ඒ මොකද්ද කියලා කියන්න. එතකොට අඩුම තරමේ සාමාන්‍ය පෙළ ලියන්නේ යද්දි මේ සියලු දේ ගැන කියන්නේ ව්‍යාකරණවල හොඳේ I am talking about grammar මේ සියලු දේ ගැන තව එකක් අමතකුණා හොඳම පාඩමනේ morphemes 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 ඉගෙනවනේ morphemes නේ prefixes suffixes ඉගෙනනවා morphemes මෙන්න මේ ටික ගැන හොඳ අවබෝධයක් අපි 10 වසරට යනකොට තියෙනවා මම කියන එක පැහැදිලි 10 වසරට when you are going grade 10 ඒ කියන්නේ තව වැඩි කාලයක් නැහැ maybe 6 months yeah so ඒ කාලය තුල හොඳ දැනුමක් තියෙනවා කාට වුණත් මෙතන ඉන්න 98ක් විතර ඉන්නවා දැන් 100 ගාණක් ඉන්න දැන් තමයි ඈරලා තින්නේ සමහර අය බුද්ධිනි දැන් ආවද නෑ තාම මොකද කල්පනා ආවස කල්පනා නින්ද ගියා නේ පොඩ්ඩක් නෑස උදේ පාන්දර සිග්නල් තිබ්බේ I see මං අපරාධි දන්නවනේ අපේ ගෙදර තිබුණා එනකම අරන් දෙනවා එනකම අපරාධි මං දත්ම දිනකොට මතක් වුණෙත් නෑනේ දන්නවනම් ගේනවා හරි එතකොට අද මං කිව්වේ මෙන්න මේ පාඩම් ටික පුතේ 10 වසර මුල පටන් ගන්නකොට පැහැදිලි කරන්න පුළුවන් තත්ත්වය ඔයගොල්ලන් නැත්නම් ඒ පාඩම ඔයගොල්ලන් දන්නේ නැහැ කියන එකයි අර්ථය පාඩම දන්නවා කියන්න එපා නිකන් බොරුවට දන්නවා ඉස්කෝලේ සර් කරා පන්තියේ සර් කරා ඔබ මතකයි කෑලි මතක එහෙම නෙමෙයි මං කියන්නේ I am not talking like that I am telling that you should know how to teach it to someone else වෙන කාට හරි මේක උගන්වන්න මට පුළුවන් ඕන ප්‍රශ්නයක් අහපන්කෝ මේකෙන් මට කියලා දෙන්න පුළුවන් මට තරව I am thorough in this මම නිකන් පට්ට විදියට පැහැදිලි වෙලා ඉන්නේ ඒ දැනුම හැමෝටම යන්නේ ඒකයි මේකේ මහන්සිය උත්සාහය right එහෙනම් අපි පාඩමට යන් අද අපි පටන් ගන්නේ ක්‍රියාපද කියන තැනින් මම පටන් ගන්න අපි ක්‍රියාපදවල කතා කරා නේද ක්‍රියාපදවල වර්ග මොනවද කියන ඒවා කතා කරානේ කතා කරාද yes sir ක්‍රියාපදවල වර්ග පහක් තියෙනවා ඒවා කතා කරානේ yes sir okay so ඒ ගැන දැන් කතාවක් අවශ්‍ය නැහැ ඉතින් ඒ නැති අය අර නෝට් අරන් බලා ගන්න ඕනේ හැම දෙයක්ම ආපහු ගන්නන්න බැරි වෙයි කාලයත් එක්ක right okay ඉදිරියට බලමු අපි දවසින් දවස මොනවාරි උපදේශයක් එක්ක පාඩමකට යන්න බලමු it truly love you must be able to take your pain and play with it ඔබ සැබවින්ම hina වෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ වේදනාවන් ඔබ අත දරා ගන්න ඕනේ අතට and play with it ඒවා සෙල්ලම් කරන්න ඕනේ කියන එකකින් අදහස් කරන්නේ ඒවා විඳින්න ඕනේ දුක අපහසුතාවයන් අමාරුතාවයන් ගැටලු ප්‍රශ්න වේදනාව රැවටීම් මේ වගේ සියලු දේ අපිට ලැබෙන්න ඕනේ ඒ දේවල් එක්ක තමා අපිට hina වෙන්න පුළුවන් නිකම්ම hina වෙන්න බෑ ඒක වෙන්නේ නැහැ කවදාවත් නිකම්ම කිසිම දෙයක් hina වෙන්න බෑ නේ hina වෙන්න දෙයක් නැහැ අනුන් දිහා බලලා hina වෙන්න පුළුවන් මෙතන මේ truly love කියන එකේ වචනේ සැබවින්ම ඔබ hina වෙන්න නම් සැබවින්ම සතුටක් ලබන්න ඕන නම් දැන් මෙන්සර පුතාලාම ඉන්නවා දන්නවා අපේ තාත්තලා කට්ටිය අපේ ගුරුවරු ඉන්නවනේ මෙතන ගොඩක් ගුරුවරුන්ගේ ළමයිනු දැන් මේ දවස්වල පාරට බෑලා කෑග් ගාලා නේ ඒ ඉතින් වේදනාව විඳිනවා ඒට අනිද්දා තියෙනවා කොළඹ ඉඳන් නුවර ඉඳන් කොළඹට පාගමනක් කියමනේ එතකොට වේදනාව විඳිනවා ඒම වේදනාව වින්දොත් තමයි අපිට ඉදිරියේදී truly love සැබවින්ම සතුටු වෙන්න පුළුවන් කියලා තමයි. එහෙනම් උගලන් උදේ පාන්දර නැගිටින්න වෙනවා පාඩම් කරන්න වෙනවා මේක හැමදාම තියාගන්න පහමාරට කලින් ඈරෙන්න පාඩම් කරන්න. දැන් ඉඳන්ම ගියර් එක මාරු කරන්න 11 වසරේ ගියර් එක දැම්ම මාරු කරලා තියන්න. ආයේ 10 දී ගිහලා මාරු කරන්නේම නැහැ. දැන් ඔන්න ඉංග්‍රීසි වල අදම මාරු කරා ගියර් එක.
හරි දැන් টොප් එකේ දාලා තියෙන්නේ දැන් ස්පීඩ් වෙනවා පස්සේ දැන් ආයෙ ෆස්ට් දාලා රේස් කරලා ස්ටාර්ට් කරලා තල්ලු කරලා ඒව බෑ දැන් ඈ right එහෙනම් වේදනාව විඳින්න පුරුදු වෙන්න මේ දවස් එතන 380යි දවස් 1000ක්වත් නැහැ දවස් 1000ක්වත් නැහැ දවස් තව 800කට වඩා අඩු කාලයක් ඇත්තෙමයි ඉතින් 800ක් වගේ ඒ 800 හරියට දුක් විඳොත් තව දවස් 8000ක් විතර සතුටින් ඉන්න පුළුවන් මම දන්නා ඉච්චර කල් ජීවත් වෙයිද අපි කියලා එහෙම ජීවත් වෙන්න පුළුවන් හරි එයාම පාඩමට verbs ප්‍රධාන වශයෙන් පුතේ වර්ග දෙකකට වෙන් කරනවා මම මේ ක්‍රියාපද ගැන උගන්වනවා නෙවෙයි මේවා ක්‍රියාපද ගැන දැනගන්න ඕනි දේවල් ක්‍රියාපදය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරනවා මොකද්ද lexical verb auxiliary verb කියලා මේවා ටක් ගාලා කටුසටහන් ගහ ගන්නව පස්සේ ලියා ගන්න ක්‍රියාපදය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරනවා lexical verb auxiliary verb නැත්නම් මේවට තව නමක් කියනවා main verb helping verb main verb helping verb main verb helping verb lexical auxiliary කියන එකට තවනවා main verb කියන ඒවා වර්ග පහකට බෙදෙනවා main verb කියන ඒවා වර්ග පහකට බෙදෙනවා කල්පනා මතකද මොනවද මේ පහ කියලා සිග්නල් නැගුවන්නේ මහිරු දන්නවද මේ පහ මොනවද කියලා ඉක්මනට කාලය යනවා චංචලා දන්නවද මේ පහ මොකද්ද කියලා Yes, sir. කියන්න පුතා Base form, singular form, past form, present participle and past participle. අන්න හරි base form singular verb past verb present participle and past participle කියන ඒවා තමයි main verb ඇටියට අපි වර්ගීකරණය කරන්නේ අපේ පාඩමේ. ඊළඟට auxiliaries කියන ඒවා helping verb. නේ මොකද්ද helping verb කියන ඒවා? කවුද දන්නේ helping verb? බිනර දන්නවද? බිනර දන්නවද? කරුසි ඉක්මනට කවුද yes කිව්වේ? රශ්මි ප්‍රමෝදියා දන්නවද? එකක් දෙකක් ඔක්කොම දන්නේ නැති වුණාට රශ්මි ප්‍රමෝදියා 500යි බලන්නකො නිකන් ජේම්ස් බොන්ඩ් වගේ Amisa was ඔව් Amisa was will be තව තියෙනවා තව මොනවාද have been has been had been will have been am being is being are being was being were being නේද have has had ඒවා ඔක්කොම auxiliaries කියලා කියන්නේ. හරි main verb auxiliaries. එහෙනම් පොඩ්ඩක් බලන්න මේක දිහා ඔය verbs ගැන කතා කරයි මේ පාසින්දු ඊට කලින් ඇහුවද මන්දා? පොඩ්ඩක් අහලා බලන්න. නෑ මේක වැඩක් නෑ. මේක වගේ වැරදීමක් වෙලා තියෙනවා. ඒක වැඩක් නෑ. හරි ඕන්න නිකන් අහලා බලන්නකෝ මේ සෙල්ලමට වගේ. ඒක වැඩක් නෑ මේ මං කියපු කතාවත් එක්ක සම්බන්ධයක් නෙමෙයි. She was waiting for the train. They were standing in the rain. You were wearing a red tie when I killed Mr. Kai. Mama sleeping in the bed. Dad was eating on some bread. Jim was making a pie when I killed Mr. Kai. He was sitting in the class. Jack was holding a small glass. And you were walking by when I killed Mr. Kai. Was Mr. Kai? Don't worry, he was a fly. Who was Mr. Kai? Don't worry, he was a fly. right එතකොට main verbs එක මම මේ verbs ගැන මීට කලින් දැම්මේ නැද්ද ඔයගලන්ට verbs ගැන සින්දුවක් කවුරු හරි කියන්නේ No. no sure Yes.
Okay, wait. එක අහලයි මේක වටිනවා ඒ සින්දුව අපි අහගන්න එක. ඉඳා just give me few minutes, few seconds, okay? ඒක පස්සේ පොඩ්ඩක් අධ්‍යයනය කරන්නේ සින්දුවෙන් පස්සේ ඔයගොල්ලන් තවත් පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. එතකොට අර හොඳයි පොඩි රසයක් තියෙන උදේ පාන්දර පොඩ්ඩක් එහෙම අහනකොට ඒකයි. ඔකේ තප්පරයක් දෙන්න. තප්පර දැන් ගොඩක් ගියා සර්. හරි කමන්න එහෙනම් තව තප්පරයක් දෙන්න. Okay. ඒක මම වෙන තැනට අරන් තිබිච්ච ඉඳ තමයි ඒක මිස් උනේ. Okay, we'll listen to that song also. Let's go on. බුද්ධිනි ආව නේද දැන්? Yes, sir. නින්ද ගියානේ. අපි හොයනවා හැමතැනම දැන් පොලිසියටත් කෝල් එකක් දෙන්න හැදුවා අපි දැන්. Verbs or action, being, doing words, verbs or action, being, doing words, verbs or action, being, doing words, verbs or action, being. MC Grammar! Have you heard of a word called a verb in the sentence is needed to work? Yeah. Let's focus and work for a second because verbs are begin doing words. Yeah. Lights, camera, action in a sentence, find the action word. Yeah. If you can and you can discover the three different forms of verb. Modal. Can, can't, could, may, might, would, mustn't. Auxiliary. Is, am, was, were, has, had, does, did, main. Sing, spin, ding, drink, dance, shake, and freeze. Wait. Now you know about verbs, let's do it again. Have you heard of a word called a verb in the sentence is needed to work? Yeah. Let's focus and work for a second because verbs are begin doing words. Yeah. Lights, camera, action in a sentence, find the action word. Yeah. If you can and you can discover the three different forms of verbs. Yeah. වර්ග තුනක් ගැන කිව්ව ඇහුණාද බලන්න අපෝ. Doing words, verbs, or action. MC Grammar! Have you heard of a word called a verb in the sentence is needed to work? Yeah. Let's focus and work for a second because verbs are begin doing words. Yeah. Lights, camera, action in a sentence, find the action word. Yeah. If you can and you can discover the three different forms of verb. Modal. Can, can't, could, may, might, would, mustn't. Auxiliary. Is, am, was, were, has, had, does, did, main. Sing, spin, ding, drink, dance, shake, and freeze. Wait. Now you know about verbs, let's do it again. Have you heard of a word called a verb in the sentence is needed to work? Yeah. Let's focus and work for a second because verbs are begin doing words. Yeah. Lights, camera, action in a sentence, find the action word. Yeah. If you can and you can discover the three different forms of verbs. Yeah. Okay. So the three different types of verbs can give modals, auxiliaries, neither modals, auxiliaries, and main verbs. Neither main verbs. Okay. Okay. Ena api දැන් පාඩමට යමු. Slide show එක screen sharing as we stop as this. Okay. Okay. ena api පාඩමට යමු. ඒක හොඳයි ලස්සනයි සින්දුව නිකන් අහලා බලන්න පස්සේ වෙලාවක පොඩි කික්කයක් තියෙන සින්දුව. Right. එතකොට අර main verbs ගැන කතා කරද්දී ඔය කිව්වනේ දැන් main verbs no main verbs. The main verbs කියන්නේ මොකක්ද කියලා කිව්වා. පුතේ ක්‍රියාපද සහිත වාක්‍ය මම ඔයගලන්ට ඉගෙන ගැනීම පාසුව සඳහා වර්ග දෙකකට බෙදනවා. ක්‍රියාපද සහිත වාක්‍ය කියලා සහ ක්‍රියාපද රහිත වාක්‍ය. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය සහ ප්‍රධාන ක්‍රියාපද රහිත වාක්‍ය කියලා මම දෙකට බෙදුවා. ඒතර ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය වල තියෙන්නේ අර බේස් ෆෝම්, සිංගියුලර් verb, past verb, present participle, past participle කියන වර්ග පහ. හරිනේ? ඒතර ඉංග්‍රීසි කියන එක අපි මූලික කරගන්නවා මූලික වාක්‍ය රටා ටික බෙදනවා දෙකට. ප්‍රධාන ක්‍රියාපද ඇති වාක්‍ය සහ ප්‍රධාන ක්‍රියාපද නැති වාක්‍ය. මේම වගුවක් අපි ගාව තියෙනවා නේද? නැද්ද?
Sir, verbs main verbs and helping verbs කියලා බෙදලා තියෙන්නේ. No main verb බෙදලා නැහැ. අනනන ඒක ක්‍රියාපදවල වර්ග තමා ඒක. දැන් මම මේ කියන්නේ මොකද්ද? ඉංග්‍රීසි වල ඇති මූලික වාක්‍ය රටාවන් වර්ග දෙකකට බෙදෙනවා. ඒ මොනවා පදනම් කරගෙනද? ක්‍රියාපදයේ පදනම් කරගෙන. එතකොට එක පැත්තක තියෙනවා ප්‍රධාන ක්‍රියාපද, අනිත් පැත්තක ප්‍රධාන ක්‍රියාපද නැහැ. දැන් ඔයගොල්ලන් දන්නවා ප්‍රධාන ක්‍රියාපද නැත්නම් මොනවද තියෙන්න පුළුවන්? උපකාරක ක්‍රියාපදනේ. එක වෙනම කතාවක්. නමුත් මම ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ පාසුව සඳහා මම මේ බෙදලා තියෙන්නේ. ඒතර අර කලින් දාපු chart එකයි මේක අතර සම්බන්ධයක් නැහැ. අර කලින් කිව්වේ ක්‍රියාපදවල වර්ග දෙක. ක්‍රියාපද main verbs සහ auxiliaries. නැත්නම් helping verbs කියලා කිව්වා. දැන් කියන්නේ මොකද්ද? ඕනනම් නෝට් එකක් ලියා ගන්න. ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටාව. ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටාව. ක්‍රියාපද පදනම් කොටගෙන ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටා ක්‍රියාපද පදනම් කරගෙන හෝ කොටගෙන මොකක් කරලා ලියගෙන එක දෙනවා වර්ග දෙකකට වෙන් කෙරේ. මූලික වාක්‍ය රටා හරිද පුතා? තක්ෂිල මූලික වාක්‍ය රටා ක්‍රියාපදයේ වාක්‍ය රටාවල මූලික මේක බේසික්ස් ටෙන්ස් ටික මොනවාද පුතේ ප්‍රධාන පදනම් කරගන්නේ ක්‍රියාපද. ඒතර ක්‍රියාපදයේ පදනම් කරගෙන වර්ග දෙකකට වෙන් කරනවා. මොකක් කියලාද? ප්‍රධාන ක්‍රියාපද ඇති වාක්‍ය සහ ප්‍රධාන ක්‍රියාපද නැති වාක්‍ය කියලා. එතකොට ප්‍රධාන ක්‍රියාපද ඇති වාක්‍ය සහ ප්‍රධාන ක්‍රියාපද නැති වාක්‍ය. එතකොට මෙන්න මේ මැද තියෙන ඕනේ verbs කියලා. එතනට ඇවිල්ලා තමයි බලන්නේ. ක්‍රියාපද තමයි අපේ ගමන. ක්‍රියාපද වලින් ඇවිල්ලා තමයි මෙතන ඉඳන් මැද ඉඳන් කල්පනා කරලා ප්‍රධාන ක්‍රියාපදයක් තියෙනවා නම් මෙහි පැත්තට එනවා, ප්‍රධාන ක්‍රියාපදයක් නැත්නම් මේ පැත්තට. නේ? එහෙම වෙන්නේ. එතකොට ප්‍රධාන ක්‍රියාපදයේ වර්ග මොනවද? sir. ඔව්. sir වාක්‍යයක් දීදී හිටියේ. ආයෙක ලිවෙනද සම්පූර්ණයෙන්? ක්‍රියා හරි අලියා ගන්නකො. ක්‍රියාපදය නෑ මොකද්ද මං කිව්වේ? ඉංග්‍රීසි වල මූලික වාක්‍ය රටා ක්‍රියාපදයේ පදනම් කොටගෙන වර්ග දෙකකට වෙන් කෙරේ. ඒකේ යට මෙන්න මේක තියෙන්න ඕනි. මේක තමයි අර මන් තව වෙන් කරලා පෙන්නුවේ මේ තියෙන්නේ. මෙන්න මේව දාගන්න. හරි. එතකොට ප්‍රධාන ක්‍රියාපදයේ ඇති වාක්‍ය කියලායි ප්‍රධාන ක්‍රියාපදයේ නැති වාක්‍ය කියලායි වෙන් කරනවා. එතකොට ඔයගොල්ලන් හිතේ දැන් දුවන්න ඕනේ ප්‍රධාන ක්‍රියාපද කියන්නේ මොනවද? චංචල පැහැදිලි කරා. ප්‍රධාන ක්‍රියාපද කියන්නේ base form singular past tense present participle past participle. ප්‍රධාන ක්‍රියාපද නැත්තම් මොනවද තියෙනවා කිව්වේ? ඒක රශ්මි පැහැදිලි කරා. am is was ඒවා. එතකොට එක පැත්තකට තමයි අර ප්‍රධාන ක්‍රියාපද ටික පාවිච්චි වෙන්නේ. එහෙම මං වෙන් කරලා මෙන්න මේ විදිහට වර්ගීකරණය කරනවා. ප්‍රධාන ක්‍රියාපද ඇති වාක්‍ය වර්ග දෙකකටයි ප්‍රධාන ක්‍රියාපද නැති වාක්‍ය වර්ග තුනකටයි බෙදෙනවා. ප්‍රධාන ක්‍රියාපද ඇති වාක්‍ය වර්ග දෙකකටයි ප්‍රධාන ක්‍රියාපද නැති වාක්‍ය වර්ග තුනකටත් බෙදෙනවා. ප්‍රධාන ක්‍රියාපදයේ ඇති වාක්‍ය ඇක්ටිව් පැසිව් කියලා දෙකකට බෙදෙනවා. එතකොට ප්‍රධාන ක්‍රියාපද නැති වාක්‍ය කොහොමද බෙදන්නේ කියලා අද කියන්නේ නැහැ. ඒකට කාලය අවශ්‍ය. දැන් මදි වෙයි අපිට. ඒක දාලා තියාගන්න. පස්සේ මම මේක උගන්වද්දී ඒ ටික පුරවමු. මේමයි අපේ ගමන යන්නේ එතකොට. ක්‍රියාපද පදනම් කරගෙන මේම ඉංග්‍රීසි වල වෙන කවුරුත් බෙදලා නැහැ පුතේ. හොඳේ.
මේ මං ඔයගොල්ලන්ට I have done this for your easiness betterment ඔබගේ යාපත සඳහා ඉගෙන ගැනීමේ පාසුව සඳහා මේ කොයිවත් පොත්පත්වල මෙහෙම නෑ වද කවදාවත් නෑ කොහෙවත් නෑ වගේ one of the place we teach here අනාගතයේදී ඕගොල්ලෝ උගන්වයි ඕගොල්ලෝ ඉංග්‍රීසි පොතක් ලිව්වොත් එම් ව්‍යාකරණ පොත ලියන්න මේවා දාලා මට ඒකට වෙලාව නැහැ කොහොමද කම්මැලිට වඩා හරි එතකොට ඉංග්‍රීසි ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේ කියන කරුණු කාරණා අරගෙන හොඳ පොතක් හදන්න ව්‍යාකරණ පොතක් හදලා මේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් එහෙම තමයි මිනිස්සු හදන්නේ මම මේ මුලින් ඉඳන් කියාගෙන ආව දේ තියෙනවා අද උදේ ඒවා හරියට ගොනු කරගෙන පැහැදිලි කරලා හොඳ උදාහරණ දාලා හදන්න පුළුවන් නම් පොතක් අන්න හොඳ ව්‍යාකරණ පොතක් මම මේ කියන චුටි දේවල් ඔයගොල්ලන්ට ඒවට උදව් වෙයි ලියන්න පුළුවන් නම් ලියන්න පොඩි උත්සාහයක් දරන්න 10 වසර වෙනකොට ළමෙක් ව්‍යාකරණ පොතක් ලියලා ඉවරයක් කළොත් එම මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ සිංහල සහිතව නේද සිංහල පැහැදිලි කිරීම සහිතව කොච්චර හොඳයිද නේ අර කොනකහරි මුන්න මුගෙන් තමයි පොඩ්ඩක් අපි ඉගෙන ගත්තේ කියලා දැම්මොත් ඉතින් මටත් ලොකු සතුටක් නේ හරි main verbs active passive දැන් මම ආපහු කියන්නේ මේම වර්ගීකරණය කරලා නැහැ වෙන කොහෙවත් active passive කියලා වර්ගීකරණය කරලා තියෙනවා ඒක ඇත්ත මං කියන්නේ මේ ප්‍රධාන ක්‍රියාපද සහිත රහිත එහෙම එකක් නැහැ කොහෙවත් නේ ඒක අපේ අලුත් කතාව. ඒතර active passive කියලා. ඒතර අනිත් ප්‍රධාන ක්‍රියාපද රහිත ඒවා මොනවද කියලා පස්සේ බලමු. දැන් අපි යන්නේ active වල වාක්‍ය රටා 12කුයි passive වල වාක්‍ය රටා 8කුයි අපි ඉගෙනගෙන තියෙනවා. හොඳට පැහැදිලි වෙලා තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ active passive කියන්නේ මොකක්ද කියලා බලමුකෝ පොඩ්ඩක්. Let me tell you the difference because passive and active a voice is on a mission. Yo, in an active voice, there's only one choice. The subject performs the action. And by sticking the subject at the start of the sentence, the object goes at the end. True, but what about passive? Well, if something is passive, the subject has something done to it. And that is exactly what you need to know. So remember all this info. And for the passive voice, remember OS. The object and the subject. It's about experience, no performance. And now you understand me. Let's go. Passive, active. Let me tell you the difference. Because passive and active, our voice is on a mission. Passive, active. Let me tell you the difference. Because passive and active, our voice is on a mission. Okay. අද අපි කතා කරනවා ඇක්ටිව් ගැන. ඇක්ටිව් ගැන කාරණා පහක්වත් අපිට කියන්න පුළුවන් වෙනවා. ඇක්ටිව් කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න කාරණා පහක් කියන්න පුළුවන් වෙනවා. කවුද දන්නේ කාරණා පහ? දන්න අය කියන්නේ ඉක්මනට වෙලා යනවා. මම කියන්නද? කියන්න. කතරුකට හම්බ වෙනවා. කතෘකාරක වාක්‍යයක් ඔව් හරි කතරුට මුල් තැන කතෘට මුල් තැන දෙනවා ක්‍රියාපද වර්ග පහම භාවිතා වෙනවා ඔව් වාක්‍ය රටා 12ක් තියෙනවා අවම වශයෙන් කතෘ හා ක්‍රියාව තිබීම ආන්නරි අවම වශයෙන් කතෘ හා ක්‍රියාව ඉන්න මෙන්න මේ කරුණු පහ උන්ට පැහැදිලි කරන්න පුළුවන් වෙනවා ඇක්ටිව් කියන්නේ කර්මකාරක වාක්‍යයක් ඇයි මේකට කතෘකාරක වාක්‍යයක් සමා වෙන්න කතෘකාරක වාක්‍යයක් ඇයි මේකට අපි කතෘකාරක කියලා කියන්නේ හේතුව මේ වාක්‍යවල මුල් තැන දෙන්නේ කතෘට මේකේ අවම වශයෙන් කතෘ සහ ක්‍රියාව තිබිය යුතුය වාක්‍ය රටා 12ක් තියෙනවා. ඒ වාක්‍ය රටා 12ම අර ක්‍රියාපද වර්ග පහම එහෙම් මෙන් භාවිතා වෙනවා. හරි? මේක ලිව්වා මම අත්ත කාලේ. නැත්නම් ආපහු වීඩියෝ එක බලලා ලියන්න. හරි? right. active. active වල වාක්‍ය රටා 4ක් තියෙනවා. active වල වාක්‍ය රටා 4ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් simple, perfect, continuous කියලා 4ක්. අපි මේ ඔක්කොම හතරම බෙදෙනවා තුනකට. කෑලි තුනක්. present, past, future කියලා. තොර simple එක ගත්තොත් simple present, simple past, simple future, present perfect, past perfect, future perfect, present continuous, past continuous, future continuous, present perfect, continuous, past perfect, continuous, future perfect, continuous කියලා
වර්ග 12කට වෙන් කරනවා. මම කියන්නේ වාක්‍ය රටා 12ක් තියෙනවා කියලා. එතකොට මෙන්න මේ කෑලි එකතු වෙනකොට 12ක් මේක 4 3න් වැඩි කරාම වාක්‍යන මේවා ගැන කතා කරමු. ඊළඟට මේ ඇක්ටිව් පැසිව් chart එක ඔක්කොම තියෙනවා. මේ ගැන හිතන්න එපා. දැන් ඔක්කොම එක ගොඩේ හිතන්න එපා. මම ඕන වගුව දාන්න. මම මේ කියන්න හදන්නේ දැන් කතා කරන්නේ present continuous, past continuous, future continuous සහ ඒවායේ තියෙන වෙනස් විවිධ ප්‍රයෝජන ගැන කතා කරන්න හදනවා. මේ වගුව මම පස්සේ ඕන chart එක දාලා තියන්න පාඩම් කරගන්න. හරි. continuous ගැනයි අපි කතා කරන්නේ. continuous කියන එක වර්ග කීයකට වෙන් වෙනවද? 3කට වෙන් වෙනවා. present continuous, past continuous, future continuous. present continuous එක අපි පාවිච්චි කරන්නේ මොනවාද? am is, was, will be. Sorry, present continuous, past continuous, future continuous. am is, was, will be. දැන් හරියට තේරුම් අරන් ඉන්න ඕනි මේ වාක්‍ය රටාවන් කොයි වෙලාවෙද පාවිච්චි කරන්නේ. මේක හොන්දට හිතට ගන්න පුතේ. නිකන් වාක්‍ය රටාවක් හැටියට කටපාඩම් කරලා තියාගත්තට මදි. හොන්දට හිතට ගන්න. හරි කියනවා. mother is cooking now කියන්නේ. mother is cooking now කියන්නේ අම්මා නෑ අම්මා ඉන්න මෙතන ඕන කියන නම නෑ මට වැටෙන්නේ මම කොහෙද ඉතනවා මම කියන්නේ අම්මට බලන්න මයික් ඔෆ් කරගන්න. ලංකාවට ලෝකෙටම ඇයි. හරි. හරි. mother is cooking now. අම්මා උයමින් ඉන්නවා දැන්. අම්මා උයේ ඉන්නවා. දැන් ගිහිල්ලා බැලුවොත් පේනවා කුස්සිය අම්මා උයනවා. නේ? මේ හොඳ වෙලාව. දැන් ගිහිල්ලා කුස්සියේ බැලුවොත් අම්මා උයේ ඉන්නවා අපිට පේනවා. නේ? ආයි පස්සේ වෙලාවක ඔයාලට කියන්න පුළුවන් මම ඉගෙන ගනිද්දි. මොකද? මට ස්ක්‍රීන් එක පෙන්වන්නේ නැහනේ. ඒක එක්ක ටෙක් මේ නෙට්වර්ක් එකේ ප්‍රශ්නයක් නැත්නම් ඔයාගේ හැංගිලා ඇති. බලන්න උඩින් අර ස්ක්‍රීන් print out කරලා නැද්ද දන්න. බලන්න හොයන්න ස්ක්‍රීන් එක කොහේ හරි ඇති. අනිත් අය මොකටද පේනවා? පේනවනේ පුතේ? yes sir. Oh yes. එතකොට mother is cooking now කියන්නේ අම්මා දැන් උයමින් ඉන්නවා. මේ දැන් අපි එබිකම් කරොත් එහෙම කුස්සිය පැත්තට අම්මා උයනවා පේනවා. සමහරවිට අම්මා නිදිත් නැතිනේ. ගණන් ගන්න එපා. අම්මා උයමින් ඉන්නවා. හැබැයි පන්ති වෙලාවෙන් පස්සේ අපි කිව්වොත් එහෙම මම ඉගෙන ගනිද්දී අම්මා උයේ හිටියා. නේ mother was cooking. ඒකනේ ඔය හරියට තේරුම් ගන්න. මේවා ගැන ඉගෙනගෙන තියෙන්නේ දැන්. mother will be cooking now කියන එක වර්ග දෙකකට කියන්න පුළුවන්. වර්ග දෙකකට කියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. mother will be cooking now කියන එක මේ දැන් වෙන්නත් පුළුවන්, හෙට අනිද්දාත් වෙන්නත් පුළුවන්. ඒ මොකද්ද? දැන් පැහැදිලිද කතා තුන? අම්මා දැන් උයමින් ඉන්නවා mother is cooking now. මේ දැන් කුස්සියට ගියොත් පේනවා අපිට. පන්තියේ ඉවර වෙලා කවුරු හරි આવුවොත් ඔයා ඉගෙන ගනිද්දි අම්මා මොකද්ද කරේ? අම්මා උයේ හිටියා. mother was cooking then. එතකොට අම්මා උයේ හිටියා. mother will be cooking now. දැන් ඕගොල්ලන්ට කුස්සිය පේන්නේ නැහැ කියලා හිතන්න. දැන් කුස්සිය පේන්නේ නැහැ ඕගොල්ලන්ට. ඕගොල්ලන් ඉන්නේ සාලේ නැත්තම් කෑම කාමරේ නැත්තම් ඇඳේ කොහරි ඉන්නවා කියලා හිතන්න. එතන කුස්සිය පේන්නේ. දැන් කවුරු හරි આવුවොත් අම්මකෝ අම්මකෝ. එතකොට අපිට කියන්න බෑ අම්මා උයේ ඉන්නවා කියලා. අපි දැක්කේ නෑනේ. නේ? එහෙනම් අපිට කියන්න පුළුවන් අම්මා උයේ ඇති. අම්මා උයේ ඇති. දැන් හොඳට තේරුම් ගන්න පුතේ අම්මා උයේ ඇති කියන්නේ හෙටද? දැන් වෙලාව 7යි කියන්නකෝ. එහෙනම් අම්මා උයේ ඉන්නේ කීයටද? 7ට. එහෙනම් ෆියුචර් කියලා කිව්වට පුතේ ඒක අපි පාවිච්චි කරනවා වර්තමානයේටත්. හැබැයි මොකද්ද ගැටලුව? මොකද්ද වෙනස? mother is cooking එකයි mother will be cooking එකේ දෙකෙන්ම මම දාලා තියෙනවා now. පේනවනේ? දෙකටම මම දාලා තියෙනවා now. සවණිට තේරෙනවද මොකද්ද වෙනස කියලා සවණි අනුපමා? හිරුෂිට තේරෙනවද? සහන්සට තේරෙනවද? සහන්ස mother is cooking now කියන එකේ mother will be cooking now කියන එකේ වෙනස තේරෙනවද? තේරෙන කෙනෙක් කියන්න මට.
හේෂානිලා මදර්ස් කුකින් කියන එකේ අපි නිශ්චිතව දන්නවා අම්මෝ වෙනවා කියලා. ඔව් මදර් කුකින් කියන එකේ නිශ්චිතව දන්නේ නැහැ අම්මෝ වෙනවද කියලා. අන්න අර එච්චරයි තියෙන ප්‍රශ්නේ. නමුත් කාලේ වෙනසක් නැහැ. very good පුතා. mother is cooking now කියන අර අම්මා ඔය ඔය ඉන්නේ අර බලන්නකෝ. අට්ටි මුට්ටි පෙල්ල පෙල්ල ඉන්නේ. නේ පේනවා අපිට. පේනවා. කෙලින්ම පේන්නේ නැති වුණාට කමන්න ෆෝන් එකෙන් බැලුවත් ඇති ඈ. ඔන්ලයින් එකේ පේනවා අම්මා උගන්වනවා. අපි මේ ඉද්දි ෆෝන් එකෙන් බලන කුස්සිය පොඩ්ඩක්. CCTV කැම් එකෙන් බලනවා. අන්න අම්මා ඔය ඔය ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි හිතනවා මේ වෙලාවට මේක සිද්ධ වෙනවා ඇති කියලා. එතකොට අපි will be දාලා කියන්න පුළුවන්. මං කියන එක පැහැදිලිද? දැන් අපි රත්නපුරේට යනවා. තිරුවාන කෙටිය පව් වෙලා යනකොට රත්නපුරෙන් එන හැම වාහනයක්ම තෙමිලා එන්නේ. එතකොට අපි මොකද්ද රත්නපුරේ ගැන හිතන්නේ? රත්නපුරේට වහිනවා ඇති. වහිනවා ඇති. හෙටද? නෑ මේ දැන්. නමුත් අපිට පේන්නේ නැති ඉන්න අපි එහෙම කියනවා. අපි යන වාහනේ තියෙන ස්ක්‍රීන් එකක් තිරයක්. ඒ තිරේ බොප්පු ගාන රත්නපුර නගරේ පේනවනම් අන්න එතකොට කියන අන්න රත්නපුරේට වහිනවා. එතකොට වහිනවා ඇති කියනවද දැන්? එහෙනම් future continuous කියන වාක්‍ය පුතේ වර්තමානයටත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි සැකයක් හිතනවා. ඒ වගේම අනාගතයටත් පුළුවන්. හෙට මේ වෙනකොට අම්මා උයනවා ඇති. එතකොට now කියලා දාන්න බෑ by now කියලා දාන්න. Mother will be cooking at this time tomorrow. By now tomorrow. මේ වෙලාවේ. නේ අම්මා උයනවා ඇති. හෙට අපි ට්‍රිප් එක යනවා ඇති. හෙට මේ වෙලාවේ අපි ට්‍රිප් එක යනවා ඇති බං. මේ වෙලාවේ බස් එකේ කෑග් ගාගෙන රටට යනවා ඇති බං. We will be going on the trip tomorrow. එහෙමත් පුළුවන්. මතක තියාගන්න එතකොට will be කියන එක will be කියන එක වර්තමානයේත් පුළුවන් අනාගතයටත් පුළුවන්. ඒක මතක තියාගන්න. ඒක භාවිතා වෙන තැනේ යටියට වෙනස් වෙනවා. දැන් අපි කියමුකෝ බුද්ධි කල්පනාටනේ කල්පනාට සිග්නල් නැති වුණා මේ නේ එතකොට දැන් කල්පනා දඟල ඉන්නේ නැති පොළව මොකද්ද පොළව ගාගාද මොකද්ද කියන්නේ කෑග් ගාගෙන මොකද්ද කියන්නේ නැත්තේ දැන් සර් උගන්වනවා ඇති නේ එහෙම කියනවා ඇති සමහර විට හෙට මේ වෙලාවේ සර් උගන්වනවා ඇති කියලා කියන්න පුළුවන්. ඉතින් මේ දෙකම මතක තියාගන්න. mother is cooking, mother was cooking, mother will be cooking කියන එකේ තේරුම. මේ බලන්න sorry. මේ it is raining at the moment. මේ මොහොතේ වහිනවා. එළිය ගිහලා අත දික් කළොත් අත තෙමෙන්න ඕනි. It was raining last week. ගිය සතියේ වහිමින් තිබුණා. අපි උගන්වද්දි වහිමින් තිබුණා. It will be raining. දැන් වහිනවා ඇති. නැත්නම් හෙට මේ වෙනකොට වහිනවා ඇති වෙන්නත් පුළුවන්. හරි? එහෙනම් මේ දෙක එතකොට මෙතන වාක්‍ය රටා තුනක් තිබුණාට ඇත්තටම වාක්‍ය රටා හතරක් එකපාරට කියන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. right. එහෙනම් ඒකේ ප්‍රශ්න කරන හැටි එහෙම දන්නවා. මේව හොඳට අධ්‍යයනය කරගන්න. You are going, are you going, where are you going? මේව දන්නවනේ සාමාන්‍යයෙන්. නේ ඔයා යමින් ඉන්නවා. ඔයා යමින් ඉන්නවද? ඔයා කොහෙද යමින් ඉන්නේ? නේ? තව මෙන්න මේක වැදගත්. මේක වැදගත් පුතේ. මේ වාක්‍ය පහ ලියා ගන්න. මේ වාක්‍ය පහ ලියා ගන්න. සර් මාතෘකාව කන්ටිනියස්ද? ඔව් කන්ටිනියස් එකේමයි කතා. සර් තේරුම ලියන්න ඉඩ තියන්න ඕනේ. ඔව් ඉඩ තියන්න ඕනේ. තේරුම ලියන්න ඉඩ තියන්න ඕනේ. මේක වැදගත්.
excuse me sir. ඔව් පුතේ. sir මේකේ අන්තිම වාක්‍යෙ මේ are you not දාන්න නැතුව aren't you drinking tea පුළුවන් කියලා පුළුවන් දාන්න පුළුවන්. බැහැ. ඒකමක් නෑ. aren't you drinking tea? are you not drinking tea දෙකම හරි. හරිනේ. දැන් පළවෙනි එකේ තේරුම හැමෝම දන්නවා. you are drinking tea. ඔයා තේ බිබී ඉන්නවා. ඔයා තේ බිබී ඉන්නවා. එහෙම ලියන්න. ඔයා තේ බිබී ඉන්නවා. ඔයා තේ බිබී ඉන්නවා. අනිත් එකේ තේරුම කවුද දන්නේ? ඔයා තේ බිබී ඔයා බිබී ඉන්නවද? ඔයා තේ බිබී ඉන්නවද? ඔයා තේ බිබී ඉන්නවද? එහෙම අහනවද අපි? ඔයා තේ බිබී ඉන්නවද? එහෙම අහනවද අපි? හිතන්නකෝ පොඩ්ඩක්. ඔයා තේ බොනවද? ඔයා තේ බොනවද? ඔයා තේ බොමින් ඉන්නවද? ඔයා තේ බොමින් ඉන්නවද? මොකද එහෙම අපි කියනවද? වාක්‍ය හිතන්නකෝ ඔයා තේ බොමින් ඉන්නවද? තේරුමක් එනවද? Are you drinking tea? මෙතන වාක්‍ය රටා දෙකක් තියෙනවා පුතේ, අර්ථ දෙකක් තියෙනවා. හොඳට තේරුම් ගන්න මේවා. දැන් ඕවා තමයි වැදගත්. නිකන් අර පොතේ දැනුමට යන්න බෑ. දැන් ප්‍රායෝගික දැනුමට එන්න. Are you drinking tea? තේරුම් දෙකක් තියෙනවා. හොඳේ. එකක්. දැන් අපි කියමුකෝ කෑම වෙලාව කියලා. කෑම වෙලාව. එතකොට ගිහලා එක්කෙනෙක් එනවා. ඇවිල්ලා අහනවා අපි තේ බිබී ඉන්නවා. එතකොට කෑම වෙලාවේ අපි තේ බිබී ඉන්නවා. එක්කෙනෙක් ඇවිල්ලා එනවා are you drinking tea? ඔයගොල්ලන් තේ බිබීද ඉන්නේ? ඔයගොල්ලන් තේ බිබීද ඉන්නේ? ඇයි කන්නේ නැද්ද? are you drinking tea? ඔයගොල්ලන් තේ බිබීද ඉන්නේ? තේ බිබීද ඉන්නේ? එකක්. හරි. තේ තියෙනවා, ජූස් තියෙනවා, තව මොන හරි තියෙනවා. තව බීම වර්ගයක් තියෙනවා. දැන් එක්කෙනෙක් තේ බොනවා. ඔයා තේද බොන්නේ? ඔයා තේද බොන්නේ? ඇයි තේ බොන්නේ? අර ඔච්චර තියෙන්නේ. නෑ වතුර බොනවා කියලා හිතන්නකෝ. අයියෝ බලන්නකෝ තේ තියෙනවා, බීම තියෙනවා. ඇයි ඔයා වතුරද බොන්නේ? Are you drinking water? එතකොට ඒක කියන විදියෙන් වෙනස් වෙනවා. Are you drinking tea? Are you drinking tea? තේද බොන්නේ? sorry ඔයගොල්ලන් තේ බොනවද? තේ බිබීද ඉන්නේ? තේ බිබීද ඉන්නේ? okay? Are you drinking tea? ඔයා තේද බිබී ඉන්නේ? තේරුම් දෙකක්. තේරුණාද මං කියන්නේ? දැන් අපි කියමු එකපාරට ඔයගොල්ලන් එනකොට ඔන්න ඔයගොල්ලන් කොල්ල සෙට් එක අරක්කු බිබී ඉන්නේ කියලා හිතන්න. අම්මා ඇවිල්ලා අහනවා උඹලා අරක්කු බිබීද ඉන්නේ? උඹලා අරක්කුද බිබී ඉන්නේ? නිකන් අහන්න පුළුවන් යාළුවෙක් ඇවිල්ලා අහන්න පුළුවන් උඹලා අරක්කු බිබීද ඉන්නේ? අරක්කු බිබීද මං ඉන්නේ? අම්මා ඇවිල්ලා වුත් අරක්කු බිබී ඉන්නේ නේ අරක්කුම ප්‍රශ්නයක් අම්මට. ඒතර අම්මා මොකද කියන්නේ? උඹලා අරක්කුද බිබී ඉන්නේ? දෙනවා දෙකක්. නේද? ඒතර මේකේ තේරුම් දෙකක් එනවා. හරියට ලියා ගන්න. ද වෙනස් වෙනවා. ඔයා තේ බිබීද ඉන්නේ? අනිත් එක ලියා ගන්න. ඔයා තේද බිබී ඉන්නේ? දෙකම හරි. සායි තේරුම කියන්නකෝ. ඔයා තේ බිබීද ඉන්නේ? ඔයා තේ බිබීද ඉන්නේ? ඒ කියන්නේ ක්‍රියාවේ ප්‍රශ්නයක් තියෙන. එතන ක්‍රියාවේ තමයි ගැටලුවක් තියෙන්නේ. බොන්නේ බිබී ඉන්නවද කියලාත් දන්නේ නැහැ. ඒකේ ගැටලුවක් තියෙන්නේ. අනිත් එක යන්නේ ඔයා තේද බිබී ඉන්නේ? බොනවා කියලා පේනවා. බොන්නේ මොනවද කියලා පැහැදිලි නැහැ.
තව උදාහරණ හිතලා බලන්න. මෙහෙම කියමුකෝ. ඔයා තේද බොන්නේ කියලා අහන්නේ කොහොමද? මේමනේ කතා කරද්දී සිංහලෙන් කතා කරද්දී බිබී කතාවක් එන්නේ නැහනේ. ඒතකොට ඔයා තේද බොන්නේ. ඕක තමයි are you drinking tea? ඔයා තේද බොන්නේ. හරිද? මේමයි හදන්න කලින් පුතේ. තේක හදන්න කලින් ආනවනම් ඕක බෑ. තේක හදන්න කලින් අම්මා ආනවනේ. පුතේ මම මේ ජූස් හදනවා. ඔයා තේද බොන්නේ? එහෙම වොත් ඒක would you like? ඒක වෙන කතාවක්. මං කියන්නේ මේ බිබී ඉන්නේ කෙනෙක්ගෙන් අහන්න ඕනි මේක ඈ. හදන්න කලින් නෙමෙයි. හරි? දැන් අපි කියමුකෝ එක්කෙනෙක්ගේ අතේ පිඟානක් තියෙනවා සෝයා මීට් ටිකක් කනවා. අපි ආනවා are you eating meat? ඔයා මස් කකාද ඉන්නේ? ඔයා මස් කකාද ඉන්නේ? නෑ අපි දන්නවා මොකද්ද පිඟානේ තියෙනවා නමුත් ඒක මස්ද කියලා සැකයක් තියෙනවා. එතකොට අපි ආනවා are you eating meat? ඔයා මස්ද කකා ඉන්නේ? ඔයා මස්ද කකා ඉන්නේ? ඔයා මස් කකා ඉන්නවද කියන එකයි ඔයා මස්ද කකා ඉන්නේ කියන එකයි වෙනසක් තියෙනවා. හරිනේ? එතකොට කර්මපදයේ සැකයයි ක්‍රියාවේ සැකයයි කියන එක දෙක මතක තියාගන්න. හරි. Why are you drinking tea? ඇයි ඔයා තේ බොන්නේ? මේ මොකද්ද මේ? ඇයි ඔයා තේ බොන්නේ? ඒකයි කර්තාව. ඇයි ඔයා තේ බිබී ඉන්නේ? ඒක තමයි. නමුත් අර කතාවේදී අපි කරන්නේ ඇයි ඔයා තේ බොන්නේ? මොකද්ද මේකේ තේරුම? අපි හිතමු කෑම වෙලාව කියලා. කෑම වෙලාව කියලා. එයා තේ බිබී ඉන්නවා. අපි ඇවිල්ලා අහනවා why are you drinking tea? ඇයි ඔයා තේ බොන්නේ? මේ කෑම වෙලාවනේ අලෝ. මොකද අලෝ පිස්සුද අපරාධ බලන්න ඇයි ඔයා තේ බොන්නේ? ඔකයි ඔක තේරුම. ඇයි ඔයා තේ බිබී ඉන්නේ කිව්වම ඒකේ තේරුම ඇයි ඔයා තේ බොන්නේ? ඒ කියන්නේ හැමදාම නෙමෙයි මේ වෙලාවේ. ඒක තේරුම් ගන්න. ඇයි මේ වෙලාවේ තේ බොන්නේ? මේ කෑම කන වෙලාවනේ. අර වරහන් තුල ඔයගලන්ට අවශ්‍ය පොඩි සටහනක් ගහගන්න. එතකොට අර මං කියන ඔක්කොම කතා ලියන්න බෑ. පොඩි නෝට් එකක් ගහගන්න. මෙන්න මේකයි කතාව කියන එක. ඒක ඕගලන්ට කැමති විදියට. Why are you drinking tea? දැන් ඇයියෝ මට බනින්නේ? Why are you blaming me? Why are you blaming me? අයියනේ වැඩේ කළේ මට ඇයි බනින්නේ? Why are you blaming me? ඇයියෝ මට බනින්නේ? ඇයි ඔබ මට බැන ඉන්නේ? ඒව වැඩක් නෑ පුතේ. You are not drinking tea. ඔයා තේ නෙවෙයි බොන්නේ. යන්න බලන්නකෝ. ඔයා තේ නෙවෙයි බොන්නේ. බොරු කියන්න එපා. You are not drinking tea. ඔයා තේ නෙවෙයි බොන්නේ. ඒ කියන්නේ එයා බොන්නේ නැද්ද එන මුකුත්? එයා මුකුත් බොන්නේ නැද්ද පුතේ? බොනවා තේ නෙමෙයි. බොනවා. තේ කෝප්පේ දාගෙන වෙන මොනවා හරි බොනවා. එතකොට හොරා you are not drinking tea. ඔයා තේ නෙවෙයි බොන්නේ. අන්න බලන්න. you are not ඔයා තේ නොබී බොන් නෙවෙයි ඉන්නේ. එහෙම ලියන්න එපා. ඔව් තේරුන්නේ නැහැ. තේරෙන්නේ නැහැ මුකුත් අන්තිමට. දැන් අපි කියමුකෝ. දැන් මං කියනවා මාදියා බලා ගන්න. දැන් මම උගන්වනවා. උන්කන් දෙන්න කියා ඉන්නකොට එක්කෙනෙක් මාදියා බලන්න වගේ වෙන කොහරි බලා ඉන්නවා. එතන මං කියනවා you are not looking at me. You are not looking at me. තමස මාදියා නෙවෙයි දැන් බලා ඉන්නේ. තමස වෙන කොහරි බලා ඉන්නේ. ගුටි කනවා මගෙන්. You are not looking at me. මාදියා නෙවෙයි බලා ඉන්නේ. අපි කියන්න බලන්නේ අපි එකෙකුට බැන ඉන්නවා පට්ට විදියට බැන ඉන්නවා. එකෙක් ඇවිල්ලා අහනවා are you blaming me? ඔයා මටද බනින්නේ? No. I am not blaming you. මම ඔයාට නෙවෙයි බනින්නේ. බනින්නේ නැද්ද? බනිනවා. බනින්නේ ඔයාට නෙවෙයි. උන්ට තේරුම් ගන්න මේ වාක්‍ය රටාව. නිකන් මේ සිංහල පරිවර්තනයක් ලියන්න එපා පුතේ. ඒක වැඩක් නැහැ. දැන් මං කිව්වොත් එහෙම I am not going කලවාන. I am not going කලවාන. I am not going to කලවාන. මොකක්ද ඒකේ තේරුම? මම කලවන්න නෙමෙයි යන්නේ. යන්නේ නැද්ද එතකොට එයා? යනවා. යන්නේ සමහර වේවැල් කඳුරෙන් බහිනවා ඇති. නේ කරවිට නැත්නම් අපි කියනවා I am not going to රත්නපුර. මම රත්නපුරේ නෙවෙයි යන්නේ. දැන් රත්නපුරේ බස් එකේ ඉන්න එක්කිනුනේ ඩග්ගල දුවලා ඇවිල්ලා එකෙන් දෙනවා මචං මේ රත්නපුරේ මේ බස් වෝල්ට් එකට මේක දෙනවද? ඒතර අපි කියනවා I am not going to රත්නපුර. මම මේ රත්නපුරේ නෙවෙයි යන්නේ. යන්නේ රත්නපුරේ. යන ගමන් තමයි ඉන්නේ මේ. හැබැයි යන්නේ රත්නපුරේ නෙවෙයි. මම වේවැල් කඳුරෙන් බහිනවා. I am not blaming you. මම ඔයාට දොස් කියන්නේ නැහැ. හැබැයි දොස් කියනවා. හැබැයි කියන්නේ ඔයාට නෙමෙයි. I am not blaming you. දොස් කියන්නේම නැහැ නෙමෙයි. දොස් කියනවා. තේරුණානේ?
I am not looking at you. මං ඔයා දිහා නෙමෙයි බල බල ඉන්නේ. මං බලන්නේ අර ඔයාගේ පිටිපස්සේ ඉන්න එක්කෙනා. එයා දිහා බලලා ඉන්නේ. ඔයා කේන්ති ගන්නේ. නේ? I am not looking at you. හරි. Are you not looking at me? නැත්නම් are you not නැත්නම් අර කවුරු ආවගේ aren't you drinking tea? ඔයා තේ නෙවෙයිද බොන්නේ? අන්න ප්‍රශ්නයක්. Aren't you drinking tea? Are you not drinking tea? ඒ මොකක්ද ඒකේ තේරුම? අපි කියමුකෝ දැන් මේක you are not drinking එක හරිනේ. You are not drinking tea. නැත්නම් you are not eating meat. දැන් අපි කියමු මේවත් හිතන්න අර පස්වෙනි හතරවෙනි එක. කෑම මේසේ මස් මාළු ඔක්කොම තියලා මේ ළමයි කෙලවලු විතරක් බෙදාගෙන කනවා. එතකොට අන්න තාත්තා කියනවා අන්න නෝනේ she is not eating meat. අන්න මෙයා කොළ ಜಾති කියන්නකෝ leaves මොකක් හරි එළවලු නැත්තම්. මස් නම් කනවනේ නේද? හරි මස් කන්න නැති ළමෙක් කියලා හිතන්නකෝ. එතකොට කියනවා මම she is not eating meat. අන්න මෙයා මස් බෙදා ගන්න බලන්න she is not eating meat. මේ අනිත්‍යව විතරක් කනවා. Are you not drinking meat? තේ බොන්නේ නැද්ද? Are you not coming with me? මාත් එක්ක එන්නේ නැද්ද? එනවා. හැබැයි මාත් එක්ක එන්නේ නැද්ද? පැහැදිලි? Aren't you නැත are you not දෙකම ඇක්ටි ඈ. Are you not listening to me? මට නෙමෙයිද අහුම්කම් දෙන්නේ? අහුම්කම් දෙන වාගේ ඉන්නවා. නමුත් මට නෙමෙයිද කියලා අහනවා. ඉතින් මේක තව හොඳට ප්‍රැක්ටිස් කරන්න. You have to practice this a lot. If not you can understand these things. This is very simple at once. පේනකොට එක පාට it looks like very simple but it's very difficult. We have to understand the තේරුමයි කියන්නකෝ. ඔයා තේ නෙවෙයිද බොන්නේ? ඔයා තේ නෙවෙයිද බොන්නේ? නැත්නම් තව තේරුමක් තියෙනවා. ඔයා තේ බිබී නෙවෙයිද ඉන්නේ? සර් එකේ අහන්න බැයිද ඔයා තේ බොන්නේ නැද්ද කියලා? ඒ කියන්නේ නෑ. තේ බොන්නේ නැද්ද කියලා ඒ කියන්නේ දැන් නේ ඔයා තේ බොන්න දාන්ටි බෑ. තේ බොන්නේ නැද්ද කියලා අහන්න බෑ. තේ බොන්නේ නැද්ද කියන පුරුද්දක් හැටියට වගේ එකක් නේද පුතේ අහන්නේ? මේම පුළුවන්. ඔයා තේ බොන්නේ නැද්ද? මේම පුළුවන් පුතේ. දැන් අපි කියමු තේ එහෙම තියෙනවා. අපි මිදුලේ වාඩි වෙලා ඉන්නවා තේ බොන්න යන්නේ නැතුව. ඒතර aren't you drinking tea යන්නේ නැද්ද තේ බොන්න වගේ ඒවට අහන්න පුළුවන්. කමක් නැහැ. Aren't you going රත්නපුර? ඒක මේ ඊළඟට අපි ඉගෙන ගන්න වාක්‍ය රටාවත් එක්ක එන්නේ. මේ දැන් කර කර ඉන්න එකත් එක්ක නෙමෙයි. Okay sir. සර් අන්තිම වාක්‍ය සිංහල තේරුම කියන්නකෝ. සිංහල තේරුම් දෙකක් කියන්න පුළුවන්. මං කියවනේ Are you not drinking tea? ඔයා තේ නෙවෙයිද බොන්නේ? ඔයා තේ බිබී නෙවෙයිද ඉන්නේ? දෙකම හරි. දැන් අපි කියමුකෝ රත්නපුරේ බස් එකේ ඉන්න මිනිහෙක්ගෙන් අපි ආනවා Are you not නැත්නම් aren't you going රත්නපුර? ඔයා රත්නපුරේ නෙවෙයිද යන්නේ? ඔයා රත්නපුරේ නෙවෙයිද යන්නේ? ඒ කියන්නේ ඉලක්කය රත්නපුරේ කියන එක එතකොට. Are you not going රත්නපුර? ඔයා රත්නපුරේ යමින් නෙවෙයිද ඉන්නේ? ඒකත් හරි. දැන් බොරු කියන්නේ පා ඔයා රත්නපුරේ යන ගමන් නෙවෙයිද ඉන්නේ? රත්නපුරේ යන්නේ ඒක ෂුවර්. යනවද නැද්ද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට අර ෆෝන් එකේම අපි කතා කරද්දි බොරු කියන්නේ පා ඔයා රත්නපුරේ යන ගමන් නේද ඉන්නේ? අන්න ඒවත් අහන්න පුළුවන්. තේරුණානේ යනවා. සමහර අය යනවද කියන එකත් ප්‍රශ්නයක් නේ. ඒ ඉන්නා. සර් හතරවෙනි එකේ පොඩ්ඩක් තේරුම කියන්නකෝ. You are not drinking tea. ඔයා තේ නෙවෙයි බිබී ඉන්නේ. තේ නෙවෙයි බොන්නේ. වාක්‍යවල තේරුම් දෙකක් කිව්වා. තව ප්‍රැක්ටිස් කරලා බලන්න. ප්‍රායෝගිකව හිතන්න පුතේ. ඒකයි මම මෙච්චර මේ වෙලාවක් ගන්න මේ පොඩි කතාවකට. පොඩි නෙවෙයි මේක වරද්දලා තේරුම් අරගෙන ඉන්නවා ගොඩක් අපේ කට්ටිය. ඒකයි. කර්මපදයට බර දාන තැනයි ක්‍රියාවට බර දාන තැනයි දෙකම මේකේ සිද්ධ වෙනවා.
දැන් උදාහරණයකට බලන්න තව එකක් කියන්නම්කෝ. ආගන්නකෝ. She is looking at you. She is looking at you. එයා ඔයා දිහා බල බලා ඉන්නවා. එයා ඔයා දිහා බල බලා ඉන්නවා. ලියා ගන්නකො she is looking at you. මාරු කරන්න she is looking at you කියන එක මාරු කරන්න මේ වාක්‍ය වලට ටක් ගාලා වෙලාව ගන්න නැතු. වෙලාව ගියා ගොඩක්. අප්පා 7:20යි. පාඩම පටන් ගත්තෙත් නැහැ. ඉක්මනට ලියන්න. she is looking at you කියන එක මාරු කරන්න. Is she looking at you? ඔය ටික ඔක්කොම හදන්න. සර් තේරුම ලියන්න ඉඩ තියන්න ඕනිද? ඔව් පුතේ ඔව් පුතේ ඔව්. මේ සතියේ මේක ප්‍රැක්ටිස් කරන්න ජීවිතේ එම්ෙම් පාවිච්චි කරන්න එතකොට හරි. මේ සතිය පුරා පුතේ මේ ප්‍රසන්ට් කන්ටිනියස් කියන එක අපි කොහොම හරි ඉවර කරගමු. ඒක ඉතුරු කොටසත් අමාරු කොටස් ටිකක් තියෙනවා. හරි සර්. එතකොට මේක ප්‍රැක්ටිස් කරන්න මේ සතියෙම ඔයගොල්ලෝ නිකන් ඉන්න ගමන් කියන්න. You have to practice. දැන් අපේ ළමයි සමහර අය පුළුවන් you can speak but මේවා ප්‍රායෝගිකව කතා කරන්න. right. හරි සර්. හරි. සඳලි ලිව්වද සඳලි? Yes, sir. හරි. සදීපා ලිව්වද? have you written සදීපා? ගොඩක් දවසින් කතා කරේ නෑ සදීපා. Yes, sir. කියන්න බලන්න තේරුමක් එක්ක ලස්සනට පුතා. තේරුම් දෙකක් තියෙන තැන් වල තේරුම් දෙකම කියන්න. She is looking at you. ඇය ඔබ දිහා බලාගෙන ඉන්නවා. මේමයි පුතේ. මේ අපි තාම මේ රජමාලිගාවේ නෙවෙයිනේ ඉන්නේ මේ දුටු කැමුණු කාලා නෙවෙයිනේ. දැන් සාමාන්‍ය කතා කරන විදිහට කියන්න පුතා. අපි ඉන්නේ මේ නිකගොඩ හන්දියනේ. ආයේ මොකද්ද? කියන්න. එයා කියලා කිව්වට කමක් නැහැ. එයා කියලා කිව්වට කමක් නැහැ. ඇය එව වැඩක් නැහැ දැන් අපිට. එයා ඔයා දිහා බලාගෙන ඉන්නවා. අන්න හරි. ඒකේ උඹ දිහා බලා ඉන්නවා බං. ඒකේ උඹ දිහා කණ්ඩ වගේ බලා ඉන්නේ. නේ? අන්න හරි. එයා ඔයා දිහා බලාගෙන ඉන්නවෝ. හලෝ. බලන්න කොහොල කොච්චර නරකයිද කියලා. ඊළඟ. එයා ඔයා දිහා බලාගෙන ඉන්නව නේද? නේද කතාවක් නෑ මෙතන. ඒවා මං කියන්නේ නෑ තාම. එයා ඔයා දිහා බලාගෙන ඉන්නවද? එකක්. එයා ඔයා දිහා බලා ඉන්නවද? ඒක ඕන මා දිහා කියලා is she looking at me? එහෙම වුණොත් තව තේරුම හොඳයි. තව යාළුවා අන්න බලන් දැන් සදීපට එහෙම එයා ඇය කිව්වම නිකන් කොල්ටි නෑ වගේ නේ. ඉතින් ඔහු කියලා දාගමු. is she looking at me? එයා ඒ බලංකෝ හොරෙන් බලංකෝ ඌ මා දිහා බලා ඉන්නවද? ඌ මා දිහා බලා ඉන්නවද? නැත්තම් ඌ මා දිහාද බලාගෙන ඉන්නේ? is she looking at me? ඌ මා දිහාද බලාගෙන ඉන්නේ? මා දිහාද බලා ඉන්නේ? බලනවා කියන එක පෑදිලි තේරෙනවද සදීපා? ඌ බලනවා. බලන විදියෙන් පේන්නේ ඌ මා දිහාද ඌගේ පෙනීමේ අවුලක් තියෙනවද දන්නේ නැන්නේ. කෝණේ වෙනස් වෙලාද දන්නේ නැන්නේ. එහෙනම් අපි නිකන් චාටර් වෙනවනේ අන්තිමට. එයා පැත්තේ ඉන්න ගෑන් ළමයා දිහාත් දන්නේ නැනේ බලන්නේ. ඉතින් ඌ අපි මා දිහාද බලාගෙන ඉන්නේ? ඌ මා දිහාද බලාගෙන ඉන්නේ? නැත්නම් ඌ මා දිහා බලනවද? දැන් වෙන බලන්න දෙයක් නැහැ කියලා හිතන්නකෝ. එතකොට බලනවා නම් බලන්නේ මා දිහා තමයි. පුලිම ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙයා මේක හොඳ අවස්ථාවක්. දැන් යාළුවෙක් ඉන්නවා ළඟ සදීපයි කවුද නරින්දි ඉන්නවා. සදීපා ෂේප් එකේ නරින්දිට කියනවා. මේ නෙට්වර්ක් එකේ පොඩි ප්‍රශ්නයක් ආවා. කට් වුණා මම ආපහු. දැන් මං කියන එක පැහැදිලිද? සදීපා ඉන්නවද ආයුධය සදීපා? Yes sir. ඔව් එතකොට මොකද මං කිව්වේ දැන් කොල්ලෙක් බලා ඉන්නවා සදීපා දිහා. හරි කොහේ හරි නදී මේ කවුද නවින්දි ඔයා ඉන්නවා. එතකොට දැන් ඔයා බිම් බලාගෙන කියනවා ඌ මා දිහා බලනවද? බලංකෝ පොඩ්ඩක් හොරෙන් බලංකෝ ඌ මා දිහා බලනවද? is she looking at me? ඔයා බලන්නේ නැහැ යා දිහා. වෙන එක්කෙනෙක් ලවා අහනවා නේ. ලැජ්ජාවෙන් නිකන් ඇඹරි. හරි. දැන් ඔයා බලනවා
ඒ මිනිහා බලනවත් පේනවා. මං කියන්නේ මේ ඔයාගෙන් ඔයා ණයගත් එක්කෙනෙක් කියලා හිතන්න හොඳේ වෙන කවුරුත් නෙමෙයි හොඳේ. හරි. අර ටොපි අරගෙන ණයට. එතකොට එයා බලනවා නමුත් බලන්නේ ඔයා දිහාද නැත්නම් එයා පැත්තේ ඉන්න එක්කෙනා දිහාද කියලා පොඩි සැකයක් තියෙනවා. එතකොටත් තේරෙනවා නේද? Is she looking at me? Is she looking at me? Or is she looking at me? තේරුණාද වෙනස? කර්ම පදයටත් බර දානවා ක්‍රියාවටත් බර දානවා. එයා මම දිහාද නැත්නම් අපි ලිව්වේ is she looking at you කියලානේ. එයා ඔයා දිහාද බලන්නේ එකයි නැත්නම් එයා ඔයා දිහා බලනවද දෙකක්. හරි සදීපා next one. Why is she looking at you? ආ ඇයි ඔයා දිහා බලන් ඉන්නේ? අර ගාගන්නේ කට්ටියනේ. ඈ කෙල්ලෝ ගාගන්නේ. ඕන තරම් තියෙනවා අපි පන්ති වල. ඈ ඇයි ඌ ඔයා දිහා බලන්නේ? මොකද්ද ඔයාගේ අය අතර තියෙන සම්බන්ධය කියලා අහනවා. අම්මලත් බනිනවා සමහරට. මොකද අර කොල්ලා ඔයා දිහා බලන්නේ? ඈ why is she looking at you? කියලා අහනවා. ඇයි ඔයා දිහා බලන්නේ? ඇයි ඔහු නැත්නම් ඇයි ඔයා දිහා බලන්නේ? මොකද හේතුව? next one. She is not looking at you. හරි අර නවින්දි සදීපා ඉන්නකොට සදීපා ඇහුවනේ සදීපා හිතුවා එයා දිහා තමයි බලන්නේ කියලා. එහෙම හිතාගෙන ඇහුවා නවින්දි කියනවා she කිව්වා quality නැති ඉන්න මං කියන is not looking at you. මොකද්ද සදීපා එතකොට තේරුම? එයා ඔයා දිහා නෙමෙයි බලන්නේ. එයා ඔයා දිහා නෙමෙයි හලෝ බලන්නේ. එයා මා දිහා හලෝ බලන්නේ. වා මොනවාද හිතන්නේ ඔයා දිහා බලයි කියලාද? He is not looking at you. එයා ඔයා දිහා නෙමෙයි බලන්නේ. නේ ඒ කියන්නේ එයා ඔයා දිහා නෙමෙයි බලන්නේ. පේනවනේ? නැත්නම් තව එකක් කියන්න පුළුවන් සදීපා. මොකද්ද? එයා ඔයා දිහා නෙමෙයි බල ඉන්නේ. එයා බල ඉන්නවා. නමුත් වෙන මොකක් කරද? දෙකම හරියද? එයා ඔයා දිහා නෙමෙයි බලන්නේ. එයා ඔයා දිහා බලා නෙමෙයි ඉන්නේ. එයා වෙන මොනවාරි වැඩක් කර ඉන්නේ. හරිනේ? දෙකම හරි. එයා කරන්නේ වෙන වැඩක්. ඒකටත් පුළුවන්. අනිත් එක පුතා is she not looking at you? නැත්නම් isn't she කිව්වත් හරි. හොඳේ? එයා ඔයා දිහා නෙමෙයිද බලන් ඉන්නේ? එයා ඔයා දිහා නෙමෙයිද බලන්නේ? Isn't she looking at you? එයා ඔයා දිහා නෙමෙයිද බලන්නේ? ඒතර බලන්නේ මේකේ ගැඹුරු තේරුම් තියෙන්නේ. අපි නිකන් පරිවර්තනය කරාට වැඩක් නැහැ. ඕකේ හරි අපි වැඩේට යන්න නැත්තම් වැදගත් කාරණේට යන්න බැරි වෙනවා. මේවා දන්නවා මේ බලන්න you were sleep you did I හිටියා ඒ කතා ටික මම දැන් කියන්න හදන්නේ future continuous වල මේ හැම එකෙම practice කරන්න. right වැදගත්ම කොටසට එමු. different usage of present continuous ඉගෙන ගත්තද අපි? present continuous වල විවිධ භාවිතාවන් ඉගෙන ගත්තද පුතාලා? නෑ මාතෘකාව දාගන්න. different usage of present continuous කියලා මාතෘකාව දාගන්න. හරි මොනවාද මේ මාතෘකා හතර කියලා බලාගමු. පුතේ present continuous කියන එක. ඒ කියන්නේ present continuous වල විවිධ භාවිතාවන් නේද? කාරණා හතරක් සඳහා පාවිච්චි වෙනවා. කාරණා හතරක් සඳහා පාවිච්චි වෙනවා. Excuse me sir. ඔව් පුතේ. sir මේ ටික කරානේ. මේක ළඟදී කතා කරාද අපි? ඔව් sir.
ඒ කියන්නේ මේ ඔන්ලයින් එකේදී නෑ සර් මේ ක්ලාස් තියෙන දවස් හරි එහෙනම් හරි ඒකයි මම මතක් කරන්න ඕනේ. ඒතර action ලියලා තියෙනවා නම් ලියන්න එපා. action which is going on, temporary action, near future idea, going to form. එතකොට මේ ටිකේ උදාහරණ තියනවලු නෝට් ගන්න. එතකොට මම අන්තිම කොටස මේකේ කතා කරන්න. එතකොට ලෑස්ති. එතකොට continuous පාඩම ඉවරයි. මේ ගොඩාක් උදාහරණ තියෙනවා. ඒවා අදාළ නැහැ. ඔක්කොම එක සැරේට මම දාලා වාක්‍යයක් පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට ඒක එතනින් ඉවරයි. එහෙනම් මේ මොකද්ද continuous පාඩම සම්පූර්ණයෙන් ඉවර කරගන්න පුළුවන් මේ නත් එක්ක. අපි ඔක කළා නෑනේ. කවුද ඒ? අපිට කරලා නැහැ සර්. ජයම ගෲප් ක්ලාස් එක. ගෲප් ක්ලාස් එක අපිට කරේ නෑ සර්. අපිට කරේ නැහැ කියන්නේ කවුද? අපිට කරේ නැහැ. ජයමග ගෲප් ක්ලාස් එක. හරි ඒගොල්ලන්ට ඕනේ නැහැ වුණා. හරි මම ඔයගොල්ලන්ට ඒක වෙනම කියලා දෙන්න හොඳේ. right දැන්ට මෙන්න මේක විතරක් ලියා ගන්න. sorry. දැන්ට මෙන්න මේ කතාව විතරක් ඔයගොල්ලෝ මතක් කරගන්න පුතේ. අනේ විදුසරට කරා නේද? yes sir okay. එහෙනම් ජයමකටත් කරන්න නැති. මෙන්න මේක විතරක් දැන්ට ලියලා තියාගන්න. මෙතන වාක්‍ය රටා 4ක් තියෙනවා පුතේ. මේක හරියට ලියා ගන්න. ඕ සර් තේරුම ලියන්නේට තියාගන්න ඕනේද? ඔව්. කවුද ජයම ගෲප් එකට මම ඒක කියලා දෙන්නම් හොඳේ. මෙන්සර් පුතත් කරලා නැහැ නේද ඔය ටික? නෑ සර්. මට ඔය පාඩම ප්‍රසන්ට් කන්ටිනියස් වල වෙනත් භාවිතාවන් කරපු නැති අය මැසේජ් එකක් දාලා තියන්න. සා තේරුම් නැති අය. මම මේ කෙටියෙන් මේක පැහැදිලි කරන්න. හරි. බලන්න I am teaching active now. I am teaching active nowadays. I am teaching passive tomorrow. I am going to teach passive. මේ ඔක්කොම ප්‍රසන්ට් කන්ටිනියස් වල හැබැයි විවිධ භාවිතාවන්. I am teaching active now කියනකොට මම active උගන්වමින් ඉන්නවා. දැන් එතකොට මෙන්සර පුතේ දැන් අපි පන්තියට ගිහිල්ලා පේන්න ඕනේ යා මොනව උගන්වනවද? active උගන්වනවා පේන්න ඕනේ. ඒක තමයි අපි කිව්වේ action which is going on කියලා කියන ඒවා අපි වාක්‍යයත් එක්ක වෙන දවසක ඉගෙන ගමු. එතකොට යම් ක්‍රියාවක් සිදු වෙමින් පවතිනවා. It is raining now. වහිමින් තියෙනවා. එළිය ගිහලා අත දික් කරොත් මොකද වෙන්න ඕනේ අමාෂා? වහිමින් තියෙනවා. අත තෙමෙන්න ඕනි. නේද? හරිද? හරි සර්. Father is sleeping now. දැන් ගිහලා බැලුවොත් මොකද්ද පේන්න ඕනි මලිත්? තාත්තා නිදාගෙන ඉන්නවා. ඉන්නවා පේන්න ඕනි. action which is going on කියලා කියන්නේ ඔයාලට. right. ඒකම තමයි ඊළඟ එකේ තියෙන අන්තිම වචනේ විතරයි වෙනස්. එහෙම නේද ජිත්මි? I am teaching active nowadays. nowadays විතරයි වෙනස්. ඒකේ අදහස් කරන්නේ මේ දවස්වල මම active ගන්නනවා. මේ දවස්වල මම active ගන්නනවා. එතකොට ගිහිල්ලා බැලුවොත් පේනවද මෙන්සර් පුතා එයා active ගන්නනවා? සමහර විට පේන්නත් පුළුවන්. සමහර විට මිනිහා টয়ලට් එකේ ඒ වෙලාවේ ඉන්නත් පුළුවන්. සමහර විට මිනිහා නිදිත් ඇති හොඳටම. මට මේ දැන් කියන්න පුළුවන් I am teaching active nowadays කමක් නැහැ. මං තව උදේ 10ට විතරක් තාන්න පුළුවන්. 9 වසරට මට එන්න බැරි වුණාස පන්තියට. සර් මේ දවස්වල මොනවද උගන්වන්නේ?
I am teaching active nowadays. මේ දවස්වල මම active ගන්නවා. ඒ වෙලාවේ මම මේ টয়ලට් එකේ. එතකොට තමයි කෝල් එක ආවේ මට. ඒත් මට කියන්න පුළුවන්. තේරුණාද මලිත්? Yes, sir. ඔව්. මේ දවස්වල කලවානට වහිනවා. nowadays it is raining to කලවාන. මේ දැන් වහිනවද? දැන් වහිනවද? දැන් වහින්න ඕනේ නැහැ. මේ දවස්වල කිව්වම දැන් වහින්න ඕනේ නැහැ. හැබැයි අර తాවකාලිකව වෙන්න පුළුවන්. ඔව් පුතා කියන්නේ. අහන්න පුතේ. කවුද? hello. right. ඊළඟට යන්න. I am teaching passive tomorrow. tomorrow අතරින්නකෝ ලබන සතිය කියන්නකෝ. I am teaching passive next week. මම ලබන සතියේ passive උගන්වන්නයි ඉන්නේ. මම ලබන සතියේ පැසිව් උගන්වන්නයි ඉන්නේ. මම හෙට පැසිව් උගන්වන්නයි ඉන්නේ. සර් මට මේ පැසිව් පාඩමට එන්න බැරි වුණා. මම මොකද සර් කරන්නේ? කමන්න නැහැ පුතේ. I am going to teach passive next week. ලබන සතියේ මම පැසිව් උගන්වන්නයි ඉන්නේ. ඒකට එන්නකෝ ඒ පාඩමට. නේද? right. I am going to teach passive. මම passive උගන්වන්නයි යන්නේ. උගන්වන්න ඉන්නව උගන්වන්න යනවා. දැන් අපි කියමුකෝ අද උදේ 5:45 පාට සර් මට අද පොඩි වැඩක් තියෙනවා මම පන්ති එන්න පුළුවන් වෙයිද දන්නේ සර් මොනවද දන්නේ උගන්වන්නේ. I am going to teach passive පුතේ. මම මේ passive උගන්වන්න යන්නේ පුතේ. තව පොඩ්ඩේ මම වැඩේ කරන්න යනවා කියලායි කියන්නේ. පැහැදිලිනේ? එතකොට මේ ගැන වැඩි තොරතුරු හෙට අනිද්දා මම මැසේජ් එකක් දාන්නම්. අපි බලමු මේ වෙලාවක් අරගෙන ඒ පැසිව් පාඩම නැත්තම් පැසිව් නෙවෙයි present continuous වල වෙනත් භාවිතාවන් ගැන තවත් කතා කරන්න. එතකොට දැන්ට present continuous කියන නැත්තම් continuous කියන පාඩම හොඳටම අධ්‍යයනය කරලා තියාගන්න active වල ගැටලු තියාගන්න එපා ප්‍රැක්ටිස් කරගන්න හොඳට. හොඳේ දැන් අපි බලමු ටියුට් එක. දැන් මට එක වැඩක් කරන්න අපි කියමුකෝ හිමාෂා ඉන්නවද හිමාෂා? Yes sir. ඔව් හිමාෂා මට කරන්න හිමාෂා දිගටම හිටියද? ඔව් sir. හිමාෂා මට මැයි එකේ ජූනි එකේ කරන්න බැරි වෙච්ච ප්‍රශ්න ටික ලකුණු කරලා මට මැසේජ් එකක් දාන්න ආද හොඳේ? ඔව් sir. හරි දැන් ගන්න ජූලි ටියුට් එක එතකොට. දැන් අපි කතා කරන්නේ ජූලි ටියුට් එක. තව පොඩ්ඩක් වෙලා තියෙන ඉඳන් අපි ජූලි ටියුට් එකට ගාලා සාකච්ඡා කරමු. පුළුවන් ටිකක් බලමු අපි. එතකොට පුතා ඔයා මට මතක් කරන්න ඉතුරු වෙලා තියෙනවා මොන මොනවාද කියලා එක දවසක ඒ ටික ඔක්කොම අරන් දාමු අපි. හරි. එහෙනම් අපි ජූලි එක ලේසි ඒක ජූලි එක අමාරු නෑ ජූලි අගෝස්තු දෙකම ලේසි ටිකක් තිබුණේ. මතක් කිරීම තිබුණේ ඉන් පස්සේ තමයි අපිට අමාරු කොටස් ටික එන්නේ. right. මේක නේද? හරි නේද? සර් මේක සාකච්ඡා කරා. හරි මොන මොනවාද සාකච්ඡා කරේ? පළවෙනි ප්‍රශ්න 3 සර්. ඉන්නේ ටෙස්ට් 4 එකේ ඉඳන් සාකච්ඡා කරන්න. right මේක Yes sir. සාකච්ඡා කරා we finished. නෑ සර් ඒක තමයි අද කරන්න තියෙන්නේ. okay good. එහෙනම් අපි බලමු. විහංගා එහෙනම් කතා කරපේකේ කතා කරන්න විහංගා.
කෞශලී කියන්න. Select the most suitable preposition and fill in the blanks. suitable A suitable small girl. Suitable. සුදුසු suitable කියන්නේ සුදුසු හොඳේ කියන්න. A small girl and her mother got into the bus to go to the market. She stood beside her mother's seat. Mother took some money from her purse to pay for the tickets. After 10 minutes, they reached the market. The little girl felt very happy because she saw a balloon man among people. හරියට. දැන් මේවා 9 වසරටම thank you පුතා thank you very good. මේවා 9 වසරටම විශේෂිත වූ වචන prepositions නේ. දෙවෙනි පාඩමේද කොයිද පටන් ගත්ත මේ කතාව මට මතකයි. beside among into for from මේ වගේ between නේ වගේ වචන කීපයක් තියෙනවා. preposition වල ඉහළම කොටස් ටික කතා කරනවා අපි ඔකෙදි. ඉතින් ඔය මතක තියාගන්න into කියන්නේ ඇතුළට, beside කියන්නේ පැත්තකින් ළඟින්, from කියන්නේ සිට, for කියන්නේ සඳහා, among කියන්නේ අතර නේ among කියන්නේ අතර. එතකොට මේ 9 වසරට අවශ්‍ය ව්‍යාකරණ ටික ඔක්කොම කතා කරලා තියෙන්නේ අපේ ටියුට් එකේ. විභාගෙට එම ඇවිල්ලා අතාරින්න නම් එපා. Right, okay, let's move with someone else. අපේ ජයසිංහ පුතා. Are you there ජයසිංහ? ඔව් සර්. කියන්න පුතා. I saw many bees flying among these flowers. Among these flowers. මේ මල් අතර. I have waited at the station from 6 hours. Okay, for 6 hours. He sat beside his father. He sat beside his father. She is a mother of 4 children. She is a mother of 4 children. I got a letter for my best friend. From my best friend. Yeah. Among atara for 6 hours. Beside පැත්තකින් mother of 4 children. දරුවෝ 4 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. Right? Those are very easy questions. Okay, we'll go with someone else. Kavindu Lakshan, have you done? Kavindu? Yes, sir. Okay, go on. Kyanna puta? Match column with column B. Put the number in the correct box. One done for you. Cosmetics කියන්නේ මොකද්ද? Cosmetics? කවුද දන්නේ කියන්නේ උදව් කරන්න? රූපලාවන්‍ය වඩු, ලිප්ස්ටික් ඒවා මේවට තමයි පුතා cosmetics කියන්නේ. Confectionaries කවුද දන්නේ? පුතා උත්තරේ කියන්න කලින් confectionaries රස කැවිලි නිෂ්පාදනය රස කැවිලි. Dairy products කිරියාහාර කිරියාශ්‍රිත නිෂ්පාදන. Stationaries ලිපි ද්‍රව්‍ය ලිපි ලේඛන ලිපි ද්‍රව්‍ය ඔව්. පෑන් පැන්සල් ඒමත් අවු වෙනවා. බේකරි දන්නවනේ? condiments කුළුබඩු. දැන් පුතා කියන්න පුතා. කවිඳු box of milk and yogurt. B කොටසට මොකක්ද දෙන්න ඕනේ? ඒකයි කියන්න ඕනේ. අංක 3 දැම්මා ඊළඟ කොටුවට මොකක්ද දෙන්න ඕනේ? 4.
හතර 4 confectionaries කියන්නේ රස කැවිලි chocolates and toffees හරි box 3 answer 2 dairy product milk and yogurt answer 1 number 1 stationery box of colored pencils yeah bakery 6 6 5 coriander chili powder thank you පුතා mustard මේවා මොනවද කියලා dictionary එකේ හොයාගන්න right මේක පොඩ්ඩක් අමාරු වැඩක් this is somewhat difficult neither no either or ගොඩක් දුරට ඉගෙනනවා සස්මිත පුතා දන්නවද හරි ජිත්මි yes sir පුළුවන්ද class ඔව් මොකද එයිද ඕ එකේ නයිද නෝ එකේ වෙනස කවුද දන්නේ එයිද ඕ එකේ නයිද නෝ එකේ වෙනස දන්න අය කතා කරන්න එයිදෝ කියන්නේ දෙකෙන් එකක් හරි නයිදනෝ කියන්නේ දෙකම නෑ එයිද ඕ කියන්නේ දෙකෙන් එකක් නයිද නෝ කියන්නේ දෙකම නෑ අන්න කන්ජන්ක්ෂන්ස් වල එක කොටසක් පුතේ මේක හරි එතකොට මේක එකපාරට අපිට හොයන්න බෑ එහෙම දැන් කවුද කතා කරලා මේකට පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කවුරු හරි කමන්නේ අවස්ථාව ප්‍රයෝජන ගන්න කවුරුත් නැද්ද අමාෂා දැන් කතා කරන්නේ නේද අමාෂා yes sir උසාවියක් දරන්න බලන්න පැහැදිලි කරන්න ඒක නිසා මෙතන තියෙන වාක්‍යයත් එක්කද ඔව් මේ තියෙන වාක්‍යයත් එක්ක ගලපලා තමයි ඒක ගන්න වෙන්නේ කියන්නකෝ බලන්න Avishka will go to the birthday party blank with his parents blank with his uncle he will go with his friends කිව්වහම දැන් මොකද අපිට දීලා තියෙන වාක්‍ය මෙතන වැඩිපුර he will go with his friends ඔහු ඔහුගේ යාළුවෝ එක්ක යාවි උඩ තියෙනවා අංකල් දෙමාපියෝ එහෙනම් ඒ දෙන්න එක්ක යනවනම් යාළුවෝ එක්ක යන්න පුළුවන්ද පුතේ දැන් තේරුණාද හැමෝම මේක තේරුම් ගන්න පුතාලා මේම තමයි විභාගයට එන්නේ හොඳේ මේ වාක්‍යෙන් තමයි ඔයා ගන්න ඕනේ he will go with his friends ඔහු ඔහුගේ යාළුවෝ එක්ක යයි ඒ කියන්නේ දෙමව්පියෝ එක්ක යන්නෙත් නෑ අංකල් එක්ක යන්නෙත් නෑ එහෙනම් මොකද උත්තරය අමාෂා neither no දැන් තේරෙනවද right next one කියන්න he plays neither cricket nor basketball මොකද he is a rugby player කියලා දීලා තියෙනවා he is a rugby player කෙනෙක් cricket වත් basketball වත් සෙල්ලම් කරන එකක් නෑ දෙකෙන් එක දැන් ඕගොල්ලෝ තර්ක ගොඩනගන්න එපා ඇයි සර් රග්බි සෙල්ලම් කරොත් ක්‍රිකට් බැරිද ඒවා මෙතනට අදාළ නෑ ඉච්චර හිතන්න ඕනේ නෑ right next one I can eat either milk rice or string hoppers මොකද I like both කියලා දීලා තියෙනවා I like both මං දෙකටම කැමති එහෙනම් දෙකට කැමති නම් දෙකෙන් එකක්වත් කයිනේ දෙකම නොකයි ඉන්නේ නෑ ඒ හින්දා either You can stay for the drama practice either after school or come tomorrow. මෙතන which is easy for you කියන්නේ දෙකෙන් කොයික හරි අපිට ගන්න පුළුවන් කියන. එතකොට which is easy for you කොයිකද ඔයාට ලේසි මේ දෙකම බෑ කියන්න බෑනේ. දෙකම බෑ කියන්න බෑ. දෙකෙන් එකක් කරන්නම ඕනි. එහෙනම් either
කියන්න next one. Neither our principal nor the vice principals participate for this occasion. මොකද they went for an urgent matter කියලා දීලා තියෙනවා. They went for an urgent matter. මොකද පුතා agent කියන්නේ? වැදගත්. අදිස්සි. urgent කියන්නේ අදිස්සි. අදිස්සි කාරණයකට ගිහිල්ලා දෙන්නමනේ. ඒ හින්දා දෙන්නම සහභාගී වෙයිද රැස්වීමට? දෙන්නටම සහභාගී වෙන්න බෑ. neither our principal no. බලන්න නැත්තම් වෙන මොකුත් නැහැ. මේ අන්තිම වාක්‍යයෙන් තමා පුතේ ඔක තෝරන්න තියෙන්නේ. මේක පොඩ්ඩක් අමාරු වැඩක්. අන්තිම වාක්‍යය හොඳට කියව ගන්න. My mother cooks neither fish nor meat. මේක පොඩ්ඩක් ඉන්න පුතේ මේක බලමු කට්ටියටම තේරුණාද කියලා. මොනාරි ගැටලුවක් තියෙන අය අහන්න පුතේ. දැන් මේකෙත් හොඳට හිතන්නකෝ අමාෂා උත්තරේ කියන්න කලින් she is a vegetarian. ඇය මොකද එළවලු විතරක් කන කෙනෙක්. එයා එළවලු විතරක් කන කෙනෙක්. එතකොට ඔයගොල්ලෝ හිතන්න. he is not interested in sports. ඔහු ක්‍රීඩාවට කැමති නැහැ. not interested. ඔහු ක්‍රීඩාවට කැමැත්තක් නැහැ. එහෙනම් මොකද්ද? she is very good at languages. ඇය භාෂාවලට දක්ෂයි. එහෙනම් මොකද්ද? he plays the drum. මිනිහා drum තමයි වාදනය කරන්නේ. එතකොට පියානෝ එකයි වයලින් එකයි මොකද්ද? ඔයගොල්ලෝ හිතන්න එපා drum වාදනය කරනවා නම් ඇයි සර් වයලින් උත් පියානෝ දෙකම බැරිද? එච්චර තර්කානුකූල වෙන්න එපා. she bought only meat for dinner. ඇය ගෙනාවේ මොනවද? එළවලු මස් විතරයි ගෙනල්ලා තියෙන රෑ කෑමට. දැන් ඔකන් තමයි තර්කය ගොඩනගන්නේ. අමාෂා. හරි අමාෂා අපි වෙන කෙනෙකුට දෙමු බලන්නේ. we'll give the chance to someone else. වෙන කවුද කැමති? අවස්ථාව ගන්න. සර් මම කියන්නද? කවුද මම කියන්නේ? සර් මම කියන්නද? අර මුලින්ම මං කිව්වේ කවුද? බුද්ධිමා. බුද්ධිමා. කියන්න බුද්ධිමා. සර් වෙන්නේ කියන්න නේද? Oh yeah, from the 6th one. My mother cooks neither fish nor meat. ඇයි ඒ? She is a vegetarian. එයා එළවලු තමයි කන්නේ. ඉඳ දෙකම උයන්නේ නැහැ. නැහැ. Krishan plays neither football nor cricket. She is not interested in sports. ක්‍රීඩාවට කැමති නැත්නම් දෙකෙන් එකක්වත් උසෙල්ලම් කරන්නේ නැහැ. Nishani speaks either Tamil or English. She is very good at language. දෙකම එයාට දක්ෂයි. එහෙනම් දෙකෙන් එකක් හරි කතා කරයි. Roy plays Roy plays neither violin nor the piano. He plays the drum. ඇයි? එයා ඩ්‍රම් වාදකයෙක්. She didn't buy neither vegetables nor fruits. He bought only meat for dinner. අන්න හරි. ඇයි ඒ? ඒ ගෙනල්ලා තියන්නේ මස් විතරයි ගෙනල්ලා තියන්නේ. ඒ හින්දා මේවා දෙකම විලදි ගත්තේ නැහැ. සර් ඒකේ she didn't buy කියලා තියෙනවනේ. එතන පොඩි අවුලක් තියෙනවා නේද? she didn't තියෙන හින්දා she didn't buy either vegetables. මාත් දැක්කේ නෑ ඒක කලබලේ. ඒකට either නෙවෙයි දෙන්න ඕන. හරි. ඔයගොල්ලෝ හරි. එතනට එන්න ඕනේ either. මම ඒක දැක්කෙත් නෑ. එක බාරට දාගෙන ගියා. බලන්න පුතා අග කොටස එම තිබුණත් she did not buy කියලා තියෙන හින්දා අපිට neither දාන්න බෑ කොහොමත්ම. දෙකෙන් එකක්වත් නෑ කියන එක තමයි එතන කියන්නේ. ඒ හින්දා she did not buy either vegetables or fruits කියලා එන්න ඕනි. හොඳයි. කවුද මතක් කරේ? very good. කවුද මතක් කරේ? එතන excuse me sir. සර් 8 වෙනි එකට neither nor දාන්න බැරිද?
බෑනේ පුතේ she is very good at languages. ඈ භාෂාවලට දක්ෂයි කියලා තියෙනකොට දෙකම කතා කරන්නේ නැහැ කියන්න බෑනේ. නේද? දෙකේ එකක් හරි කතා කරයි. මෙතන නම් වැරදි මගේ. she did not කියලා තියෙන ඒ කියන්නේ neither දැම්මොත් did not එන්න බෑනේ. අන්න බලන්න කොච්චරද මාත් දැක්කේ නෑ ඒක. did not තියෙනකොට neither දාන්න බෑ කවදාවත්. ඒක මතක තියාගන්න. නැති වෙනවා කියලා එකක් තියෙනවා. either vegetables or fruits එන්න ඕනේ අන්තිම එක ඈ. ඔතනට නයිද දැම්මත් තේරුම එන්නේ මේ අයිද කියන එහෙම දාන්න නෑ සාමාන්‍ය didn't එක දාන්න නෑ පුතේ අපි නයිද. නයිද කියන එකේ නැත යන අර්ථය තියෙනවා. ඉතින් ආයෙ දාන්න ඕනේ නෑනේ. හරි. හොඳයි. very good. හරි මෙන්න මේක ලේසි වැඩක්. වගීෂා පුළුවන්ද වගීෂා? කමා දාන්න තියෙන්නේ. වගීෂා වෙලා යනවස්. භවන්‍යා චලුනි ඉන්නවද අද චලුනි? ඇස්සක් වෙනවා ඉක්මනට. චලුනි මනීෂා ඕ නෙත්මිනි ලිතුම්යා can you hear me ලිතුම්යා? Yes, sir. අන්න කියන්න ලිතුම්යා ටක් ගාලා කමා ටික. Lion. My favorite animals are lions, giraffes, එතන එන්න ඕනේ ඇන්ඩ් එන්න ඕනේ හරි නේද? එතන පොඩි වැරද්දක් තියෙනවා කමක් නැහැ. I help my sister put on her socks තැනට එනවා. For school we bought books කියන තැනට එනවා. I like eat කියන තැනට එනවා. read and eat අමල් කියන තැනට එනවා. ඔව් අර උඩේ එකේ එතන කමාවක් එන්න බෑ රැබිට්ස් කියන තැන ඇත්තටම එතනට එන්න ඕනේ ඇන්ඩ් එකක් නේ. Excuse me sir. ඔව් sir මේ තුන්වෙනි වාක්‍යේ for school කියන තැනට කමා එකක් දාන්න බැයිද? අවශ්‍ය නෑ එතන එහෙම කඩන්න for school කියලා වෙනම එතන කඩන්න අවශ්‍ය නෑ for school we bought එහෙම කියන්න පුළුවන් එක දිගට. එහෙම කඩන්න ඕනේ. දැම්මත් වැරදිද sir? ඕනේ එතන ගැලපෙන්නේ නෑ එතකොට අර සම්බන්ධ වෙන්නේ නෑ වගේ ඉතරයි වාක්‍යයක් නෙවෙයිනේ පුතේ තියෙන්නේ. හරි. ඕකේ අපි එතකොට ලබන සතියේ තව ව්‍යාකරණ ටිකකුයි ටියුට් එකේ ඉතුරු ටිකයි කතා කරමු. ලබන සතියේ ටියුට් එක ඉවර කරගන්න බලමු නේ. නැත්නම් අපිට ජූලි අගෝස්තු වැඩි නෑනේ. අගෝස්තු පොඩ්ඩයි තියෙන්නේ මට මතක හැටියට. අපි බලමු ලබන සතියේ කතා කරමු ව්‍යාකරණ ටිකයි ටියුට් එකයි. ව්‍යාකරණ වල එහෙමම ඉස්සරහට යන් ඉඳ බලාගෙන ඉන්න. අපි කතා කරමු ලබන සතියේ. හොඳේ? සර් ටියුට් එකේ අන්තිම ප්‍රශ්න මොකක්ද කරන්න තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද? අන්තිම එක ජූලි අන්තිමේ මේකේ මොකුත් කරන්න යන්න එපා. අර nouns and verbs කියන එකේ ඒකේ තියෙනව නේද? verbs in red, nouns in yellow පාට කරන්නලු. යා පැත්තේ අන්තිමට තියෙනවනේ වාක්‍ය ටිකක් එහෙම තියෙන්නේ. ඒ තියෙන්නේ ඒක ක්‍රියාපදයක් නම් verb කියලා දාන්න වරන් තුල. නාම පදයක් නම් noun අපි ඉගෙන ගත්තා ඒවා. noun කියලා දාන්න. අර එකම පදේ වෙනස් වෙලා එන හැටි අපි ඉගෙන ගත්තා. නේද? එකම පදේ වෙනස් වෙලා එන හැටි අපි ඉගෙන ගත්තා. හරි. අනිත් ඒවා අපිට ටක් ගාලා කරගෙන යන්න පුළුවන් වෙයි. බලමු අපි ලබන සතිය වෙනකොට ඉතුරු ටිකත් බලමු. හරි එහෙනම් හැමෝටම බුදු සරණයි. දාම් පාසල යන අය දුවන්න. ලබන සතිය හම්බ වෙමු. Goodbye sir. Goodbye, sir.